සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි දොරමඩලාව සංවාදාත්මක හරසරණිය අභියෝග හමුවේ බුදු පිළිවෙත. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටිනවා අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී ජයවන්තපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් ගායන චානක විධානපති මහත්මයා කතිකාචාර්යවරයෙක් ලේඛකෙක් පර්යේෂකෙක් ඇරෙට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් අභියෝග හමුවේ බුදු පිළිවෙත. ඒක තමයි මේ වෙසක් සතියේ විශේෂ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අභියෝග කියවූ සැනින් මේක හරි සංකීර්ණ පුලුල් පරාසයක් දක්වා මේ යෙදුම පැතිර යන මොන වගේ අභියෝගද? පුද්ගල කේන්ද්‍රීය අභියෝගද? සමාජමය අභියෝගද? කායික අභියෝගද? මානසික අභියෝගද ආදී වශයෙන් අභියෝග රැසක් තියෙනවා. කොහොම නමුත් පොදුවේ ගත් කල අප ගත කරමින් සිටින්නේ අභියෝගාත්මක කාලවකවානුවක් බවට කිසිම සැකයක් නැහැ. සෑම අතකින්ම ගත්තාම මේ මුළු මහත් මානව ශිෂ්ටාචාරයම එක්තරා විදිහක අභියෝගාත්මක කාලයක් ගත කරමින් සිටිනවා. මේ අභියෝගයන්ට මේ සංකීර්ණ අභියෝගයන්ට අප මුහුණ දෙන්නේ කෙසේද? අපිට මේ අභියෝගයන්ට මුහුණ දෙන්න ආලෝක ධාරාව එල්ල කරන්නේ බෞද්ධ සම්ප්‍රදායද? බුදු පිළිවෙතද? අපි ඒ ගැන කතා කරමු අද දොරමඩලාවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් මේ අවස්ථාවට වැඩ සිටින අපේ මෙදගොඩ අපේතිස්ස මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ගායන චානක මැතිතුමන් අපේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමාගේ මාතෘකාව හරීම ලස්සනයි. ඒක අදට ගැලපෙන්නේ කාරණා දෙකකින්. එකක් මේ වෙසක් මංගල්‍යය. එතකොට 2564 වෙනි වෙසක් මංගල්‍යයට එළඹෙන වෙලාව. ඒත් එක්කම කොරෝනා වසංගතයෙන් රට වෙලී තිබෙන වෙලාව. මේ සියලුම කාරණාත් එක්ක බලාගෙන ගියාම අභියෝග හමුවේ බුදු පිළිවෙත අර්ථ සම්පන්නයි. එහෙම වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ සමස්ත ජීවිතයම අභියෝග හමුවේ මූණ දුන්නු චරිතයක් නිසා. බුද්ධත්වයට පත්වෙන්න තීන්දුව ගත්ත දවසේ ඉඳලා අභියෝග. ඊගාවට අබිනිෂ්ක්‍රමණය කළ දවසේ ඉඳලා අභියෝග. ඒ වගේම බෝමැඩ පාමුලට ගමන් කරන කොටත් අභියෝග. බුද්ධත්වයේ ලැබලා ඉවර වෙලා ධර්මදේශනාව ප්‍රථම ධර්මදේශනාව පටන් ගන්න හදන කොටත් අභියෝග. එහෙන් බලාගෙන ගියාම බුදු වෙන්න කලිනුත් අභියෝග, බුදු වෙලා ඉවර වෙලත් අභියෝග. අන් එහෙම අභියෝග අතර ජයග්‍රහණයක් තමයි බුද්ධ චරිතය කියලා කියන්නේ. ඒ හින්දා අද දවසට මේක හරි වටිනවා. බුදුහාමුදුරුවෝ අභියෝගයන් ජයග්‍රහණය කරන විධීන් කීපයක් ගැනම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අභියෝග ජයග්‍රහණය කරපු විධීන් ගැන අපිට අවබෝධය ලබා ගන්න පුළුවන් කාරණා ගොඩාක් තියෙනවා. එකින් එක කතා කරන්න පුළුවන්. වරක් බුදුහාමුදුරුවෝ මාරයාගේ අභියෝගයට පිළිතුරු දුන්නා. වරක් මාර දූවරුන්ගේ අභියෝගයට ප්‍රතිචාර දැක්වුවා. වරක් තාත්තගේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ විදිහට විවිධ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දුන්නේ එක ආකාරයෙන් එකම ආකාරයකින් නෙවෙයි. මම හිතන්නේ මෙදගොඩ අපේ පඬිත හාමුදුරුවෝ වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් කියයි කියලා හිතලා මම එකක් විතරක් ගන්නම්. බුදුහාමුදුරුවෝ හරි ලස්සනට අභියෝගයකට මුහුණ දෙනවනේ ආලවක යකත් එක්ක. ආලවක කියන්නේ සාහිත්‍යයට සංගතව යකෙක්නේ. මේ යකා අපි ඉතින් යකෙක්ම කියලාත් ගමුකෝ. එතකොට මේ යකාට කේන්ති ගිහින් හිටියේ අපේ
ආචාර්ය හසන් දෙස්ටි ආරච්චි මහත්මයා. යා සාමාන්‍යයෙන් කේන්ති යනකොට කියන්නේ යකා නගිනවා කියලානේ. එතකොට යකෙකුට යකා නැග්ගහම හොඳටම යකා නැගලානේ. එතකොට මේ යකාට යකා නැග්ග වෙලාවේ බුදුහාමුදුරුවෝ ප්‍රතිචාර දක්වන විදියක් තියෙනවා. අභියෝගයට මේ ප්‍රතිචාරය දක්වන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ ගිහින් වැඩ ඉන්නේ යක්ෂයාගේ ආසනේ. යක්ෂයාගේ ආසනේ වාඩි වෙන්නේ ඉස්සර වෙලා යක්ෂයාට කේන්ති ගිහින් ඉන්නේ ආහාර අහේනිය. ඒතර ආහාර අහේනිය කියන්නේ යකා නගින වෙලාවක් තමයි කියලා දැන් උනත් අපිට තේරෙනවා. අපිට තේරුණානේ අර 5000 බෙදෙන කාලෙත්. එතකොට මේ යකා නගලා ඉන්න අතරවාරයේදී මොකද වුනේ? බුදුහාමුදුරුවෝ මේ යක්ෂයා වාඩි වෙලා හිටපු තැනින් වාඩි වුණානේ. එතකොට මොකද වුනේ? දෙවෙනි සැරේට යකා නැග්ගා. එතකොට දෙවෙනි සැරේට යකා නැගපු එකට වෙන වචනයක් තියෙනවා ඉංග්‍රීසියෙන්. එතකොට එතනදි සිද්ධ වුණේ ආහාර අහිමි වෙලා හිටපු යකාට ආසනය අහිමි වුණා. අහනවාට ආසනය අහිමි වෙනකොට ඕන යකෙකුට කේන්ති යනවා. එතකොට මේ දෙවෙනි සැරේත් යකා නැග්ගට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එතකොට තමයි නික්කම සමන. නික්කම සමන කියලා කියන එක සිංහලට පරිවර්තනය කරන්න ගියාම අපිට මේ වෙසක් කාලේ මේ වගේ මාධ්‍යයක කියන්න බැරි තරම් දරුණු අර්ථයක් සිංහලෙන් ගන්න පුළුවන්. පවිස සමන. පිවිසෙනු මැනවි ස්වාමීනි කියලා ඒකට අර්ථය ගන්න බෑ. හැපි එලියට කියලා වගේ එකක් නේද කියන්නේ. එතකොට එච්චර දරුණුවට කිව්වහම මොකද්ද කළේ? බුදු පියාණන් වහන්සේ එළියට වඩිනවා. එතකොට සකලඥේය සාගර පාරගතාශේෂ නායක ගුණරත්න මන්දිරාය මානවෝ මාගේ ස්වාමී පුතතාගතයන් වහන්සේ ලංකාවට ඇවිදින්න ගිරි දිවයිනේ හිටපු යක්කෝ ඔක්කොම එළවපු බුදුහාමුදුරු. එච්චර යක්කුන්ට මොන දුන්න බුදුහාමුදුරන්ට මේ යකා යකෙක්කේ. ඒත් බුදුහාමුදුරුවෝ කියන විදිහට යනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි නවකවදය අපිට හම් වෙන්නේ මෙතන. එළියට යන්න කියද්ද යනවා, ඇතුළට එන්න කියද්ද යනවා. 6 සැරයක්. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇයි මෙහෙම ගියේ කියන එක. දැන් මේ අභියෝගයේ හැමෝයේ බුදුහාමුදුරුවෝ මෝන දෙන්න අපිට උගන්වලා තියෙන එක්තරා විදිහක ක්‍රමයක්, උපක්‍රමයක්. මේකට න්‍යායක් හදන්න පුළුවන්, එකඟතා න්‍යාය කියලා. ඕනෑම වෙලාවක එක්තරා පාර්ශ්වයක් හැසිරෙන්නේ නොහික්මුණු නොසන්ඩාල විදිහටම නම් ඒට අපි නොහික්මුණු නොසන්ඩාල විදිහට ප්‍රතිචාර දක්වන්න බෑ කියන එකයි මේකෙන් කියවෙන්නේ. තරමක් එකඟතාවකින් ඉන්නේ. මේ තරමක් එකඟතාව කියන වචනේ තරමක් කියන එක වැදගත්. එහෙම එහා මෙහා ගිහිල්ලා 6 සැරයක් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මොකද්ද කියන්නේ? නැගිටින්නේ නැහැ. එළියට යන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න. එතකොට අර යකාගාව තිබිච්ච සියලු ආයුධ ඉවරයි. එතෙන්ට ආවට පස්සේ තමයි යක්ෂයා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට යකා මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ඇවිදින්න තියෙන්නේ. සාකච්ඡා මාර්ගයට පිවිසලා තියෙන්නේ. ඒතර බුදුහාමුදුරන්ට ඕනේ උනේ මේ යකා නොසන්ඩාල යකා සාකච්ඡා මාර්ගයට කතාවට ගන්නනේ. මේ විදිහට තමයි ගුවන් යානා පැහැරගත් අය දමනය කරන්නේ. අභියෝගයකට මුහුණ දෙනකොට හසන්ත මහත්තයා එක විදිහේ උත්තර නැහැ. එක අභියෝගවලට තියෙන්නේ එක උත්තර. ඒක හරියට පන්දුවකට පහර දෙනවා වගේ. වේග පන්දුවකට පහර දෙන විදිහකට සැහැල්ලු පන්දුවකට පහර දෙන්නේ නැහැ. සැහැල්ලු පන්දුවකට පහර දෙන විදිහට මැද ඉන්නට එන පන්දුවකට පහර දෙන්නේ නැහැ. සමහර පන්දුවලට පහර දෙන්නෙම නැහැ. නිකන් ස්ථානගත කරනවා විතරයි. සමහර ඒවා නිදැල්ලේ යන්න හරිනවනේ. ඒ වගේ අභියෝග සමාන නැහැ. එකකට එකක් වෙනස් අභියෝගයන්ට මුහුණ දුන්න බුදුහාමුදුරුවන්ගේ චරිතයේ තවත් හරි ලස්සන පාඩමක් තමයි අපිට ඔය කියාපු ආලවක දමණයෙන් උගන්වන්නේ. ඇත්තම කිව්වොත් තොරණක ගැහැව්වත් කවිකොලයක් ගැහැව්වත් දමණය ආකස්මික බල සම්පන්නයි වගේ පෙවුණා උනාට මේක තනිකර මනෝවිද්‍යාත්මක මනෝ චිකිත්සක
ක්‍රමෝපායකින් කරපු දමනය. මනස තමයි අල්ලගත්තේ යක්ෂයාගේ. මොකද්ද වෙලා තියෙන්නේ? කෝපය පාලනය කිරීම. කාට හරි කෙනෙකුට කෝපය පාලනය කරගත නොහැකි තරම් කෝපයට ගිහින් තියනවා නම් අනිත් පාර්ශ්වය මොකද කරන්න ඕනේ? ටිකක් වෙලා ඔහොහෝ ඇය කියන විදිහට ඉන්න ඕනේ. අපි හිතමුකෝ ගෙදරක කියලා එක්කෙනෙකුට කේන්ති ගිහින් තියනවා නම් අනිත් එක්කෙනා එයාටින් සද්දට කතා කරනකොට ඔව් 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 එහෙම තමයි. ඒක නෙන්නම්. හොඳයි. හරි. නැතුව කියලා පිළිගන්න ඕනේ. එහෙම පිළිගන්නකොට කියලා කියනවා මිසක් තව දුරටත් මේක දෙකොණපත් වුණා වගේ ඇවිලින්නේ නැහැ. මම කියන්නේ බුදුහාමුදුරන්ගේ චරිතය අධ්‍යයනය කරන්න පුළුවන් නම් අභියෝග ජයග්‍රහණය කිරීම පිළිබඳ ලස්සන පාඩම් ගොඩක් තියෙනවා. අභියෝග හමුවේ බොදු පිළිවෙත යන කුමක්ද යන්න පිළිබඳ ඉතා කදිම ධර්මානුකූල ප්‍රවේශයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. අපි සරල අර්ථයෙන් ගත්තාම මිනිසුන්ට යකානක් ගහම කොහොමද කියලා අපි දන්නවා. හැබැයි යකුන්ට යකානක් ගහම කොහොමද කියලා අපේ හාමුදුරුවෝ කදිමට පැහැදිලි කළා. යකුන්ටත් යකා නගින වෙලාවල් තියෙනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නමක් මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරතන හාමුදුරන් වහන්සේගෙන් එවැගේම අපේ ගයන් චානුක විධානපතිරණ මැතිතුමනි හසන්ත මහත්මයා කාරුණික පින්වත්නි දැන් අද වෙසක් සතිය ලැබිලා තියෙන්නේ. වෙසක් සතිය ඇතුලේ අපි අභියෝග වලට බුදුදහමින් කොහොමද උත්තර දෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ මම කල්පනා කරේ අපේ හාමුදුරුවෝ මේ ආලෝක යකාගේ කතාව අපි හැමදාම කියනවා. ඒකට අලුත් අර්ථකථනයක් උන්වහන්සේ සපයලා කොච්චර ලස්සනට මේක විග්‍රහ කළාද කියන එක. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් දෙවි කෙනෙක් එනවනේ. ඒ දෙවිය ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයි මං විජටේ ජටං. ස්වාමීනි අන්තෝ ජටා ඇතුලෙන් ගැට බහි ජටා පිටින් ගැට. කියන්නේ ප්‍රශ්න අභියෝග ඇතුලෙනුත් තියෙනවා පිටුනුත් තියෙනවා. ජටාය ජටිතා පජා මේ සමස්ත සත්ව ප්‍රජාවම ගැට වලින් වෙලිලා ඉන්නේ, ප්‍රශ්න වලින් වෙලිලා ඉන්නේ. තන් ගෝතම පුච්චා මේ එබැවින් ඔබ වහන්සේගෙන් අපි අහනවා කෝයි මං විජටේ ජටං කවුද මේ ගැට ලියන්නේ කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේකට දෙන උත්තරේ තමයි සීලේ පතිට්ඨාය. සීලේහි පීඨා සිට චිත්තං පඤ්ඤංච භාවයන්. සිතයි ප්‍රඥාව වඩන්න. සමත විදර්ශන. එහෙමත් නැත්නම් චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා වඩන්න. එහෙම වඩන කෙනා ඉමං ජටං විජටේ මේ ගැට සිඳ දමනවා කියලා. එතකොට මේක බුදුහාමුදුරුවෝ දෙන්නේ බොහොම දාර්ශනික උත්තරයක්. දැන් ඒ වගේම බුදුරජාණන් වහන්සේට ආපු නොයෙක් ගැටලු දැන් අපේ හාමුදුරුවෝ අඟුලිමාල මේ ආලවක කතාව කියද්දි මට කල්පනා වුණේ අපේ හාමුදුරුවනේ දැන් ඔය මගුල් ගෙවල් වල එහෙම මේ ජයමංගල ගාථා කියනවා. ජයමංගල ගාථා වල කසාදපන්තිට ජෝඩුවට මේ ගාථාව කියනවට වඩා හඳුන තේරුම් කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. දැන් බාහුන් සහස්ස මබිනි මිත සායුදන්තං ගිරිමේකලං උතිතකෝර සසේන මාරං. හරියට නම් සේනාව සහිත ගිරිමේකලා යක්ෂයා වගේ මේ ගිරිමේකලා මේ පිට නැගලා එන මාරයා වගේ එනකොට මොකද කරන්න ඕනේ? මොකද තියෙන්නේ? බාහුන් සහස්ස මබිනින් විතසායදන්තං ගිරිමේකලං උත්සවකර සසෙනමං මොකද දානාදි ධම්ම විදිනා. එතකොට මේ දානාදී ධර්ම වලින් දැන් එහෙම සමහර වෙලාවල් වලදී එහෙම එනකොට දෙන්න ඕනේ. ඊට පස්සේ කත්වාන කට්ට මුදරන් ඉවගබ්බිනියා ගැබක් දරාගත්තු කෙනෙක් වගේ දර බැඳගෙන එනකොට මේ මොකද සත්‍ය බලයෙන් ඒක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ වගේම තමයි අඟුලිමාල වගේ එනකොට මෙත්තම්බුසේක විදිනා මෛත්‍රී ජලයෙන්. ඒ වගේම සන්තේන සෝම විදිනා සෞම්‍ය බලයෙන්. බලන් යනකොට මේ ඔක්කොම අපේ හාමුදුරනේ මේ එන කණ්ඩායම් වලට මොකක් හරි ගුණයක් වඩලානේ ප්‍රශ්න විසඳ ගන්න කියලා කියන්නේ. ඒ නිසා මම හිතන්නේ අසන්ත මහත්තයා මේ විවාහ වෙන අයට විශේෂයෙන් ඔය ජයමංගල ගාථා කියනකොට ඒ වගේම තමයි මේ රාජ්‍ය පදවි ප්‍රාප්ත වෙනකොටත් ඒකටත් කියනවා මේ ජයමංගල ගාථා. ඒ කියන්නේ මේ ජයමංගල ගාථාවල ආශිර්වාදය වගේම ප්‍රායෝගිකත්වයකුත් මේක ඇතුලේ තියෙන බව පේනවා. ඒ කියන්නේ ඒ දේවල් වලට මූණ දෙන්න තින්නේ ඒ විදිහට කියලා. එතකොට එකම ක්‍රමයකින් නෙමෙයි මේකට මූණ දෙන්නේ කියන එක බුදුදහම අර්ථකථනය කරන තැනක් තමයි මේ ජයමංගල ගාථා කියලා අපිට නිකන් දල වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අභියෝගයන්ට බුදුදහම මූණ දෙන්නට කටයුතු කරපු ආකාරයන් පිළිබඳව. ඒත් එක්කම දැන් අපි ගත්තොත් එහෙම බුදුදහම අභියෝග වලට මුහුණ දීම පිළිබඳවමනේ බුදුදහමේ තියෙන සමස්ත විද්‍යාව බුදුදහමේ තියෙන සමස්ත දර්ශනීයම ශාස්ත්‍රයේම ගොඩනගෙන මේ අභියෝග වලට මුහුණ දෙන්න තියෙන ක්‍රමවේදයත් එක. දැන් හිතන්න
බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ හැමෝම ජාති ජරා ව්‍යාධි මරණ වලට මුහුණ දෙනවා. එතන මේ ජාති ජරා ව්‍යාධි මරණ වලට මුහුණ දෙන අපි ජාති ජරා ව්‍යාධි මරණ දිනන්නේ කොහොමද? එතන මේ අභියෝගයේ උන්වහන්සේ තමන්ගේ අතට ගන්නවා. තමන්ගේ ප්‍රශ්නය බවට පත් කර ගන්නවා. අරගෙන උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ගිහිලා සමස්ත උන්වහන්සේගේ බෝධිසත්ව ජීවිතේ මේ කරන්නේ මොකද්ද මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා උන්වහන්සේ කටයුතු කරනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ මාර යන් ගැන අපේ හාමුදුරුවෝ කතා කළා. දැන් මාර පරාජය ගැන ගත්තොත් එහෙම එතන පංචමාරේ ජිතෝනාතෝ කියලා බුදුහාමුදුරුවෝ පස්මරුන් දිනුවයි කියලා කතා කරන්නේ. එතනදී දේවපුත්තමාර කෙනෙක් ඉන්නවා දේවපුත්තමාර. ඒ කියන්නේ ඇත්තටම බාහිර සමාජයේ ලෝකේ මාරේ කියලා කෙනෙක් ගැන කතා කරන යාර කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා. එතනින් අරුණකොට අபிසංකාර මාර, කෙලෙස් මාර, කන්ද මාර ආදි වශයෙන් මේ මාරයන් ගැන කතා කරනවා. ඒ මච්චු මාර මරණේ මේ පස්මරුන්නේ දිනන්නේ. එතකොට මේ මරුන් දිනන්නේ කොහොමද? උන්වහන්සේ ඒවා අභියෝග හැටියට අරගත්තා. මොකද අභියෝග වලින් පැනලා ගියොත් වෙන්නේ අභියෝගයට පරදිනවා. අර තියෙන්නේ සංස්කෘතෙත් තියෙනවානේ අපි හන්නේ නේද? යාවත් භයං න භේත්තව්‍යං තාවත් භයම අනාගතං ආගතංච භයං වීක්ෂය නරක් කුරියත් යතෝචිතං. යාවත් භයං න භේත්තව්‍යං බයට බිය වෙලා වැඩක් නෑ. යාවත් භයම අනාගතං බය ඇවිල්ලා නැත්තම්. ඒ කියන්නේ කොරෝනා මේ චීනේ තියෙනකොට බය වෙලා ඉඳලා වැඩක් නෑ නේ. තාම ලංකාවේ නෑනේ. ආගතංච භයං වීක්ෂය. හැබැයි බියාවට පස්සේ නරක් කුරියත් යතෝචිතං සුදුසු පරිදියකට පිළියම් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒකේ තවත් කියන උත්තාය හොත්තාය බෝද්ධව්‍යං මහත්බයං විපස්තිතං මරණං ව්‍යාධි ශෝකානං කිමද්දි නිපතිසති කියලා ඉස්සිසි Taman නිතරම Tamanට මරණයේද ව්‍යාධියද ශෝකයේද එන්නේ කියන එක පිළිබඳව අවධානයෙන් බලබලා ඉන්න ඕනේ කියලා. එහෙම එකක් තියෙනවා. හැබැයි උනාට බියක් ආවට පස්සේ ඒකට පිළිතුරු දෙන්න ඕනේ ඒ අභියෝගයට නිසි පරිදි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ තුල තමන් තමාගේ ජීවිතේ පරාජයටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ගත්තොත් එහෙම දැන් උන්වහන්සේ දැන් අපි කිව්වා පංචමාර පස්මරුන් පරාජය කරා. ඒ වගේම දසමාර සේනා ගැන කතා කරනවා. දසමාර. දැන් දසමාර කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඒවා ආධ්‍යාත්මිකයි විශේෂ කෙලෙස් වලට සම්බන්ධයි. දැන් අපි ගත්තොත් එහෙම මොකද්ද කාමාතේ පඨමා සේනාව. මේ කාම තමයි කාමයේ තමයි පළවෙනි මාර සේනාව. නේද? කුප්පිපාස මේ බඩගින්න ඒ වගේ දේවල්. දැන් අපි ගත්තොත් එහෙම දැන් සමහරුන්ට පාඩම් කරන්න ගියාම බඩගිනි. එහෙමත් නැත්නම් තීන මිද්ද, කම්මැලිකම් ඒ වගේ දේවල්. ඒ වගේම තමයි අත්ුක්කංශන පරවම්බන වගේ දේවලුත් තියෙනවා. තමන් හුවා දැකලා අනිත් අය හලා දකින්න ඒවත් මාරසේනා හැටියට තියෙන්නේ. ඒත් එක්කම ගත්තාම ඔය මාරසේනාවල් ගැන කතා කරද්දී දස මාරසේනාවක් දිනවා කියලා. ඒ අභියෝග ජයග්‍රහණය කිරීම. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට සමහරලාවට කෙලින්ම මාරු ඇවිල්ලා සටන් කරපු අවස්ථාවල් අපිට පේන උන්වහන්සේම පරාජය කරන්න. දැන් සන්ත මහත්තයා දැන් ඔය බොහෝ දෙනෙක් මම පහුගිය කාලේ දැක්කා ඔය එක යම් ධර්මදේශකෙක් ධර්මදේශනාවකත් සඳහන් කරනවා මොකක් ගැනද මේ මාර දුවරු ගැන. මාර දුවරු මේ මාර දුවරු ගැන ඒ දේශකයා සඳහන් කරනකොට කියන මාර දුවරු කියලා කියන්නේ මේ තණ්හා අරති රාගා කියලා කියන්නේ මේ මාරයෝ නෙමෙයි මේ සිතේ ඇතිවෙච්ච තෘෂ්ණාව අරතිය රාගය වගේ දේවල් කියලා. පැහැදිලිවම නෑ මේ අභියෝග. මොකද හේතුව අපිට පේනවා දැන් බුදුහාමුදුරුවෝ ළඟට ඔය මාර දුවරු වෙන්නේ පස්වෙනි සතියේනේ. උන්වහන්සේ අජපල් නුගරුක මුල වැඩ වාසය කරන පස්වෙනි සතියේ තමයි මාර දුවරු වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච කෙලෙස් වෙන්න බෑනේ. බුදුහාමුදුරන්ගේ සිතේ ඇතිවෙච්ච කෙලෙස් ඇති වෙන විදිහක් නෑනේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්පූර්ණ සකල ක්ලේශ ප්‍රහීන කරපු කෙනෙක්නේ. එතකොට මේ පස්වෙනි සතිය තමයි මාර දුවරු වෙන්නේ. මේක හරි ලස්සනට තියෙනවා සූත්‍ර දෙකක්. එක සූත්‍රයක් තියෙනවා සත්තවස්සානුබන්ධ සූත්‍රය කියලා. බුදුහාමුදුරුවෝ පස්සේ මාරයා අවුරුදු 7ක් ඇවිල්ලා තියෙනවා. එයින් අවුරුදු 6ක් මේ බුද්ධත්වයට කලින් අවුරුද්දක් බුදු වුණාට පස්සේ මේන් බුද්ධත්වයට කලින් අවුරුදු 6 දුෂ්කර ක්‍රියා ආදී කාලවල බුදුහාමුදුරුවෝ පස්සේ ආවනේ. හැබැයි බුදු වුණාට පස්සේ මාරයා බුදුහාමුදුරුවෝ පස්සේ එනවා. ඇවිල්ලා කල්පනා කරනවා අනේ මේ බුදුහාමුදුරන්ව මට බෑනේ පරාජය කරගන්න. ඒ වෙලාවේදී මාරයා ගෙදර ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. ඇවි ඉන්නකොට මේක තියෙන්නේ මාර දීතු සූත්‍රය කියලා තව සූත්‍රයක් තියෙනවා. මම දෙවෙනි සූත්‍ර දෙකම එකට ගන්න ඕනේ. මාර දීතු සූත්‍රයේ තියෙන දූල තුන් දෙනා ඇවිල්ලා අහනවා මාරයාගෙන් "ඇයි තාත්තේ කනක් සල්ලෙන්?" ඒ වෙලාවේදී මාරයා කියනවා "මට හැමෝම පරාජය කරන්න පුළුවන් වුණා. හැබැයි මේ ශ්‍රමණ බවත් ගෞතමයව පරාජය කරගන්න බෑනේ." ඒ වෙලාවේදී දූලා කියනවා "තාත්තට බැරි වැඩේ සමහරට දූලා කරනවානේ. ඒ නිසා අපිට පුළුවන් වෙයි කියලා එයා ගිහිල්ලා බුදුහාමුදුරු ඉස්සරහා নানা ප්‍රකාර රැඟුම් රඟනවා. රඟල අන්තිමට බැරි තැන ඒගොල්ලෝ අසමත් වෙලා එනවා.
එතකොට මේක පැහැදිලිවම හසන්ත මහත්තයා දකින්න ඕනේ මේක බාහිර කාරණාවක්. මොකද බුදුහාමුදුරුවෝ තුල ඇති වෙච්ච එකක් නෙමෙයි. බුදු කෙනෙක් තුල සංකල්ප හැටියට ගත්තොත් ක්ලේශ ඇති වෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව බුදුහාමුදුරන්ට මේ මාර දූවරු එන්නේ බුද්ධත්වයෙන් පස්වෙනි සතිය. ඒ නිසා කොහොමදත් බුදුහාමුදුරන්ට ක්ලේශ ඇති වෙන්න විදිහක් නැත්තේ නේ. ඊළඟට මාරදීතු සූත්‍රයේ සහ සත්තවස්සානුබන්ධ සූත්‍රයේ අනුව ගැලුවෙන් පස්සේ බුදුහාමුදුරු පස්සේ මාරයා අවුරුදු 7ක් ඉඳලා තියෙනවා. බුදු වෙන්න කලින් අවුරුදු 6යි, බුදු වුණාට පස්සේ අවුරුද්දයි. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේ තමයි මේ මාරය වෙන්නේ කියලා. එතකොට ඒවත් අභියෝග. ඒ කියන්නේ බාහිරව ආපි අභියෝගය. එහෙම නැතුව කෙලෙස් එහෙම නෙමෙයි. දැන් සමහරු දැන් මම මේ අතර මේක කියන එක හොඳයි මේ වෙසක් කාලේනේ. සමහරු කියනවා බුදුහාමුදුරන්ට පහළ වෙච්ච මේ කෙලෙස් තමයි මේ දිනුවේ කියලා. කෙලෙස් නෙමෙයි මේ පැහැදිලිවම බාහිර බලවේග. ඕවා විතරක් නෙමෙයි. දැන් අපි දැක්කා බුදුරජාණන් වහන්සේට යම් අවස්ථාවලදී සමහර අභියෝග උන්වහන්සේටම ඍජු වෙනවා. සමහර අභියෝග සමාජයට එනවා. බුදුහාරු මේ දෙපැත්තෙම දේවල් විසඳුව අවස්ථා අපිට පේනවා. දැන් උන්වහන්සේටම ඍජු ආපු ඒවා තමයි සුන්දරිය මරා දාලා අවසානයේදී බුදුහාමුදුරන්ට මේ චෝදනාවක් එනවනේ. බුදුහාමුදුරුවෝ මේ මිනිමරුමක් කළා කියලා. බුදුහාමුදුරුවෝ ඒකට මූණ දීපු හැටි බැලුවොත් එහෙම ආනන්දහාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි අපි මේ වෙනත් නගරයක් හොයාගෙන යමු. මේ නගරේ මිනිස්සු අපිට බනිනවා, දෝෂාරෝපණය කරනවා. එළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා. එතකොට ආනන්ද එහෙට ගියන් පස්සේ මේ මිනිස්සුත් එහෙම පටන් ගත්තොත් ඒ නිසා මේවා ධූමකාලිකයි. ධූමකාලිකයි කියලා කියන්නේ නිකන් හරියට දුමක් නැගිලා පිට වෙලා ඒ දුමට යම්කිසි කාලයක් අවශ්‍යයි ඉවත් වෙලා යන්න. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අභියෝග ඉදිරියේදී සැලෙන්න එපා කියන කාරණාව. ඒත් එක්කම සමහර සමාජයට ආපු අභියෝගවලදී බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂු සමාජයට ගත්තොත් භික්ෂුන් වහන්සේලාට ආපු අභියෝග සමහර අවස්ථාවලදී උන්වහන්සේ ඒවට මුහුණ දුන්නේ ටිකක් වෙනස් විදිහකට. දැන් එකක් තමයි ඒකත් බුදුහාමුදුරන්ට ආපු අභියෝගයක් කියලා කියන්නත් පුළුවන්. දැන් විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා අතර ඇතුණන ගැටුමක් එළේ බුදුරජාණන් වහන්සේ පාර්ලිය වනයේට වඩිනවා. ඒක ඒ අයට විසඳ ගන්න අවස්ථාව සලසලා දීලා. ඒ වගේ අවස්ථාවල්. ඒත් එක්කම ගත්තාම දැන් සමාජීය වශයෙන් ගත්තොත් එහෙම දැන් අද කොරෝනා ගැන කතා කරනවා. එදා ඔය සමහර දැන් විශාලා මහනුවරට මුණ දෙන්න සිද්ධ වෙච්ච ඒ සිද්ධිය ගත්තයින් පස්සේ මහ බරපතල තත්ත්වයක්. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේකට රතන සූත්‍ර දේශනාව කරලා ආශිර්වාදයේ තුලින් මේක දුරු කිරීම සඳහා උන්වහන්සේ කටයුතු කළා. ඒ හැටියට ගනිද්දී යම් බාහිර බලවේගයන් වෙන්න පුළුවන්, සමාජ අභියෝගයන් වෙන්න පුළුවන්, පුද්ගල අභියෝගයන් වෙන්න පුළුවන්. මේ සියල්ලටම බුදුදහම යම් ක්‍රමවේදයන් උගන්වලා තියෙනවා ඒ වගින් ගැලවෙන්න. හැබැයි මේ සියල්ලටම වඩා වැදගත්ම දේ තමයි කෙනෙක්ට Tamanට අභියෝග බවට පත් වෙන්නේ Taman දුර්වල නම්. විශේෂයෙන් මේ අභියෝග පිළිබඳව Taman මොන විදිහටද කල්පනා කරන්නේ? එතකොට තමයි මේ අභියෝගයේ Tamanට ඒ විදිහට බලපෑම් ඇති කරන්නේ, දුක වේදනාව පීඩාව අරන් දෙන්නේ. දැන් බුදුහාමුදුරන්ට කියනවා උන්වහන්සේ මේ හරියට විගත සල්ල කියලා කියන උල් ගලවලා දාලා රාගාදී උල් ගලවා දෙමු කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරන්ට කෙලෙස් උහුල් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ට ඒ බාහිර පීඩාවන්ගෙන් පීඩා දැනෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් බුදුහාමුදුරන්ට දැන් අපි ගත්තොත් එහෙම අපේ අය පිට අය කියලා දෙගොල්ලක් ඉන්නවනේ. බුදුහාමුදුරන්ට එහෙම දැනෙන්නේ නැහැ. රාහුල කුමාරයාද සුනීතද සෝපාගද කියලා දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාජය ඇතුලේ ගොඩක් අයට මේ අභියෝග බවට පත් වෙන්නේ, ඒ වගේ මේවා පීඩා බවට, වේදනා බවට පත් වෙන්නේ ඒවා මමත්වයෙන් අර ගැනීම නිසා. ඒ නිසා මමත්වයේ අතාරිපු තැන අත්තානු දිට්ඨින් උහච්ච ඒවා මච්චුතරෝසියා කියලා බුදුහාරෝ දේශනා කරන්නේ. ආත්ම දෘෂ්ටිය දුරු කරන් පස්සේ මරණය තරණය කරන්නත් පුළුවන් කියලා. ඒ නිසා සන්ත මහත්මයා බුදුදහම පෙන්වා දෙන්නේ අපිට යම්කිසි අභියෝගයන් තියෙනවා නම් ඒ අභියෝගයන් දිනන්න තියෙන හොඳම දේ තමයි කෙලෙස් නැති කිරීම. හැබැයි කෙලෙස් නැති කිරීමට මෙහා අභියෝගයන් දිනන්නට පුළුවන් මනස සකස් කිරීම හා ඒවට මූණ දෙන ඉගෙන තමන් ඒ අභියෝගයේ ඉදිරියේදී ස්ථානගත වන්නේ කෙසේද? තමන් අභියෝගයේ ඉදිරියේදී ස්ථානගත වන්නේ කෙසේද? ඒ ආකාරයට තමයි අභියෝගයට අපි මුහුණ දෙන්නේ. කොටින්ම කියනවා නම් මං ඉදිරියට එන කෙනා මං පස්සෙන් එන කෙනා බවට පත් කරන්න පුළුවන් මං අනිත් පැත්තට හැරුණොත්. ඒ නිසා ඒ විදිහට තමන්ට පුළුවන් වෙනස් කරන්න ඒක. අභියෝග හමුවේ බොදු පිළිවෙත. ඒක තමයි අපේ මාතෘකාව මේ වෙසක් සතියේ විශේෂ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ගායන් චානක විදානපතිර මහත්මයා. මහා සංඝරත්නයන් අවසරයි. අපේ අසන්ත මහත්මයා මේ අභියෝග ගැන කතා කරපුවහම අපේ ස්වාමින් වහන්සේලා දෙනම කදිම විවරණයක් කළා. ඉතින් අපේ ඉතිහාසය ගත්තාම පස්සේ ලංකාවේ ශාසන ඉතිහාසය ගත්තාම අපි තරම් අභියෝගවලට මුහුණ දීපු જાතියක් හොයාගන්න බෑ. ඒ හැම වෙලේම මේ අභියෝග අපි ජයගත්තා. අපේ ස්වාමීන් වහන්සේ හොඳටම දන්නවා අපේ වංශ කතාව ගත්තම මහා වංශේ ඔය වගේ කතා හරියට තියෙනවා.
ස්වාමීන් වහන්සේ මගේ හිතේ අපි මුහුණ දීපු බරපතලම අභියෝගය ලංකා ඉතිහාසයේ වට්ටගාමිනී අබේ රජතුමාගේ කාලේ වලගම්බා මහරජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක් එක දිගට පැවතිච්ච මහා සාගතය හා මහා කැරැල්ල. එතකොට දැන් බලන්න මේ කොරෝනා වෛරසයේ ඉතිහාසය ගත්තාම අපේ රටේ නිදසනස මාස තාම 2යි. ඉතින් මේ මාස 2ක් වගේ කාලෙකදී ගෙවල් ඇතුළට වෙලා ඉන්න බැරුව කී දෙනෙක් දඟලනවද? තමන්ගේම හොඳටනේ ඉතින් කියන්නේ. මේ අනිත් එක සාගතයකුත් නැහැ. ඒ නිසා මහත්මයා ගොවියන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් කොහොම හරි අපි මේ කතාව ඇත්තටම දැනගන්න වටිනවා. ලංකාවේ මිනිස්සු කතාව දන්නවත් ඇති නොදන්නවත් ඇති. නමුත් ඔතන තමයි අපිට තියෙන මූලය. දැන් බලන්න අපට රජෙක් හිටියනේ දුටුගැමුණු මහරජුරුවන්ගේ මල්ලි වෙච්ච සද්ධාතිස්ස රජතුමාට පුතු 4ක් හිටියෙන් එක පුතෙක් තමයි වලගම්බා රජතුමා. මේතුමා තරම් අවාසනාවන්ත පාලකයෙක් ඇත්තටම හිටියේ නෑ. රජ වෙලා මාස කීයද ගියේ? ප්‍රශ්න 3ක් ආවා. ලංකාව ආක්‍රමණය කළා. පාත්‍ර ධාතුන් වහන්සේ අරන් රට පැන්නා. රාජ්‍යත්ව සංකේතය අපිට තිබුණා. දළදා වංශ වැඩම කරන්නත් කලින් නේද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සෝමාදේවිය අරන් පැනලා ගියා. රජතුමාගේ බිසව අරන් පැනලා ගියා. බලන්නකො එක එක්කෙනාගේ මානසිකත්වනේ. එකෙක් මරාගෙන එකෙක් රජකම් කළා. වරුදු ගාණක් රජතුමා වනගත වුණා. දැන් අපට රජෙක් නැහැ. අනුරාධපුර කාලේ. ජනතාව අසරණ වුණා. එතකොට ඒ තරම් දුක්ඛිත භාවයක් ඇති වුණා. දෙක අවුරුදු 12ක නියං සාගතයක් ආවා. අපට තාම නියගයක් ඇවිල්ලා නැහැ. මේ රටේ වහිනවා. මේ රටේ හොඳට කණ්ඩ බොන්න තියෙනවා. ගෙවල් වල වවනවා දැන්. ඊළඟට තීය කියලා බමුණෙක්ගේ කැරැල්ලක් ආවා. ඒ වගේ කාලකන්ණි බමුණු ඉන්නව කවදද? එතකොට ඔන්න ඔය තුන ඇති වුණා. ඒ අවස්ථාවේ මොකද හසන්ත මහත්මයා වුනේ? ත්‍රිපිටකයේ කටපාඩමින් දරාගෙන හිටපු හාමුදුරුවරුන්ට පුදුම අසරණ භාවයක් ඇති වුණේ. මොකද කාරණාව? වහින්නේ නැහැ, දාන්නේ නැහැ. උන්වහන්සේට යැපෙන්න විදිහක් තිබුණේ මදිවට ද්‍රවිඩ පාලනයක් තියෙනවා. යුද කෝලාහල රටේ පුදුම අස්තර රටේ රජෙක් නැහැ මේක කියන්නේ. පන්සල් වනසනවා, තීය බමුණ කැරලි ගහනවා. අන්තිමේදී අපේ රහතන් වහන්සේලා සාකච්ඡා කළා. රහතන් වහන්සේලා 8 දෙවියන්ට අධිපති සක්‍ර දෙවි රාජය හම්බ වෙන්න යවනවා දිව්‍ය ලෝකයට. දැන් බලන්න අපි පිට හොයන්නේ දෙවියන්ගෙන්වත් මේකට විසඳුමක් තියෙද කියලා අහනවා. කියලා අහනවා. හසන්ත මහත්තයා එතකොට මොකද වෙන්නේ? සක්‍ර දෙවියන්ට ගිහින් කිව්වම කියනවා මේ උපන් බිය නැති කළා දාන්නේ කියලා. ඒ අවස්ථාවේදී සක්‍ර දෙවියෝ මේ කියන ස්වාමීනි උපන් බිය නැති කරන්න මට බෑ. මේ ඔබ වහන්සේලා දඹදිවට වඩින්න, පරතරට වඩින්න. මම මුහුදේදී ආරක්ෂාව සලස්වන්නම්. අපේ හාමුදුරුවෝ එක දවසක් කිව්වා අර ට්‍රාන්ස්පෝර්ට් දෙන්න. මේ පහසුකම් දෙන්න. නමුත් මේ මට නම් ස්වාමීනි මේ වෙලේ මුකුත් කරන්න බෑ කිව්වා. ඒ වෙලේ හසන්ත මහත්මයා රහතන් වහන්සේලා මොකද කල්පනා කළේ? දෙවියන්ටත් මේකට උදව් කරන්න බැරි නම් අපිම මේක රැක ගන්නම් කියලා ශාසනේ රහතන් වහන්සේලා ලංකාද්වීපයට වැඩලා කල්පනා කරනකොට ආරක්ෂා කරන්න මොකද කියලා සක්‍ර දෙවියෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි මේක සෙල්ලමක් නෙමෙයි. මේ නියං සාගතේ අවුරුදු 12ක් පවතිනවා. වැහි වහින්නේ නැහැ. ඒ නිසා පරතර වඩින්න මෙන්න නැවක් මවන්නම් කියලා තට්ටු තුනේ විශාල පහුරක් මවනවා. ඒක විශාල නැවක් මවනවා. රහතන් වහන්සේලා ඇතුළු සංඝයා මොකද කරන්නේ? දෙවෙනි කොටසට නගිනවා දෙවෙනි තට්ටුවට. උඩට පිරිකර පටවනවා. ලංකාවේ තාමත් හාමුදුරුවෝ කිහිප නමක් ඉතිරි වෙනවා. ඒ වෙලේ හසන්ත මහත්මයා ඔතන ඉන්නවා ඝන ප්‍රධාන මහස්තවිරයන් වහන්සේලා 3 නමක්. එක නමක් තමයි සංයුක්ත භානක චූලසිව මහරහතන් වහන්සේ. අනිත් හාමුදුරුවෝ තමයි මහාසෝන මහරහතන් වහන්සේ. අනිත් හාමුදුරුවෝ තමයි ඉසිදත්ත මහරහතන් වහන්සේ. ඒ වෙලේ මේ ඉසිදත්ත හාමුදුරුවෝ චූලසිව මහරහතන් වහන්සේ කියන අවැත්නි මහාසෝනේනි ඔබ වහන්සේගේ වටිනා ජීවිතය ආරක්ෂා කරගෙන දඹදිවට වඩින්න. මොකද ඔබ වහන්සේ රැකුණොත් තමයි මේ ශාසනය අනාගතේ රැකෙන්නේ. ඔබ වහන්සේ ත්‍රිපිටකධාරී මුළු තුන් පිටකම කටපාඩම්. ඔබ වහන්සේට වයස අඩුයි. නගින්න කිව්වා නැවට. ඔබ වහන්සේලා මොකද කරන්නේ? අවැත්නි දියේදි මලත් එකයි ගොඩේදි මලත් එකයි. අපි මේ රටේ ඉඳගෙන මේ ත්‍රිපිටකය ආරක්ෂා කරන්නම් කිව්වා. ඔබ වහන්සේලා වඩින්න නැත්නම් මම වඩින්නෙත් නැහැ කිව්වා. ඉතින් බලන්න රහතන් වහන්සේලා හිතන හැටි මහා සෑය තියෙන මේ රට දාලා අපි යන්නේ නැහැ. සමහර රහතන් වහන්සේලා වැඩියා ජීවිතේ රැකගෙන. අන්තිමේදී 69ක් ඉතිරි වුණා. 1000කට ආසන්න සංඝ පිරිසක් නැවත නැගලා වැඩියා. අන්තිමේදී මොකද කළේ? මේ චූලසිව මහරහතන් වහන්සේ කියනවා
මේ ඉසිදත්ත ස්වාමීන් වහන්සේ මහා සෝන රැක ගන්නට අතහරින්න එපා. මුන්වහන්සේනේ සයනාගතේ ශාසනය පවතින්නේ කියලා. එහෙම කියලා ඔබ වහන්සේ කොහෙද වඩින්නේ? මම මහා සය වඳින්න යනවා කිව්වා. කියලා උන්වහන්සේ මහා සය වඳින්න ගියා. ඉසිදත්ත හඳුරෝයි මේ අපේ මහා සෝන මහරහතන් වහන්සේ වඩිනවා අල ජනපදයට. එහෙදි උන්වහන්සේලට වළඳන්න හම්බ වෙන්නේ මහත්මයා බාස්මති හාල්වත් කීරි සම්බ නැතුව රතු කැකුළුවත් නූඩල්ස්වත් වෙන මොකක්වත් නෙමෙයි. මී පොතු උන්වහන්සේලගේ පාත්‍රයට ළමයි පිරිසක් බෙදනවා. සතියක් මී පොතු වළඳනවා. ඊට පස්සේ තවත් ජනපදයකට වඩිනවා. උන්වහන්සේලා එහෙදි වළඳන්නේ නෙළුම් දඬු, මානෙල් දඬු. සතියක් මානෙල් දඬු වළඳනවා. ඊට පස්සේ එක්තරා ගයක් ඇසුරු කරගෙන උන්වහන්සේලා වැඩ ඉන්නවා. මොනවද වළඳන්නේ? ඔලින්ද පොතු, ඔලින්ද කොළ, උගුරැස්ස පොතු දාලා හදපු මේ ගුලි තුනක්. බලන්න මහත්මයා, එතකොට අද අපට එහෙම මේ ස්වාමීන් එහෙම ආහාර හැනියන්නේ මේ සීහල සංඝයා. මේ රහතන් වහන්සේලා මෙහෙමයි රැක්කේ මේ ශාසනය. අන්තිමේදී උන්වහන්සේලා එච්චර දුක් පිළිවෙතක් අනුගමනය කරනකොට අර මහා සය වඳින්න ගියා නේ චූලසෝම මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මහා සය ළඟට ගිහිලා දොහොත් පුදුන් තබා මහා සය වඳිනකොට දකින්න මහත්මයා මහා සය ජරා වාස වෙලා, දියසෙල් පිරීලා, එරඬු ගස් මල්ුවේ වැවිලා. උන්වහන්සේ කල්පනා කරනවා නේ මෙච්චර කීර්ති ශරීරයක් දරු මහා සෑයට ලෝතුරා බුදුන්ගේ ද්‍රෝණයක් ධාතු දෙන මහා සෑයට ගිය කලදසාව අනේ අපට රජෙක් නැහැනේ මේ ආරක්ෂා කරන්න කියලා උන්වහන්සේ දුකටපත් වෙලා බටහිර පැත්තේ තියෙනවා ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලට වඩිනවා. ඔන්න බලන්න මහත්මයා, දෙවියෝ සමූහයට උදව් නොකලට පෞද්ගලික උදව් කරන අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දෙවියෙක් මොකද කළේ? මිනිස්සෙක්ගේ වෙස් අරගෙන අර හාමුදුරුවෝ හම්බෙන්න ආවා. ඇවිල්ලා කව ස්වාමීනි මේ කොහෙ වඩින ගමන්ද? උපාසකයා දකුණු පැත්තට වඩින ගම. මලය රටට. ස්වාමීනි මාත් ඒ පැත්තට යන්නේ. මාත් එන්නම් ඔබ වහන්සේත් එක්ක. කිව්වා අනේ උපාසකයෝ උඹේ වේගෙන් මට යන්න බෑ, මට පණ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ වේගෙන් එන්නම් කිව්වා. එහෙම කියලා ස්වාමීනි දැන් යනවනේ. යනකොට දෙවියට තේරෙනවා හාමුදුරුවෝ දුර්වලයි කියලා. ඒ වෙලේ දෙවිය මොකද කරන්නේ? උක්හකුරු මිරිකලා තිසාවැව් බැම්මේදී උන්වහන්සේට ගිලම්පසක් පිළිගන්නවා. ඔන්න බලන්න දෙවිය උදව් කරනවා පුළුවන් විදිහට. ඊට පස්සේ ඔහොම යනකොට පස්සේ වෙලාවකදී බත්තු වෙලා උදේට කැඳ හදලා දවල්ට බත්තු වෙලා පිළිගන්නවා හාමුදුරන්ට. බලන්න හාමුදුරුවෝ කොච්චර සත්පුරුෂද කියලා. උන්වහන්සේ මොකද්ද වදාරන්නේ? උපාසකය ඔබටත් කන්න ටිකක් තියාගන්න කිව්වා. අන්තිමේදී මොකද කරන්නේ? අනේ හාමුදුරනේ මට නම් කන්න පුළුවන්, මම මේ ඉන්නේ ළඟනේ ඔබ වහන්සේම වළඳන්න කියලා සේරම බට්ටික උන්වහන්සේගේ පාත්‍රයට පූජා කළා. දැන් හාමුදුරුවෝ බත් වළඳලා ටිකක් ඇඟට ශක්තිය කිට්ටු කළකෝ ස්වාමීනි යන්න අර ගස් අස්සෙන් දුම් පේනවනේ. ඔය කොළ කාලා ජීවත් වෙන මිනිස්සු ඉන්න පළාතක් ඔබ වහන්සේ ඔහෙ ගිහිල්ලා වැඩ ඉන්න කිව්වා. අර ස්වාමීන් වහන්සේ 12 අවුරුදු නියං සාය අවසන් වෙනතුරු ඒ ජනපදයේ ඇසුරු කරගෙන වැඩ හිටියා. මහත්මයා ඔය කාලෙදි තිස්ස මහාරාමේ 12000ක් මහරහතන් වහන්සේලා අපවත් වෙනවා. දාන්නේ නැතුව. සිතුල්පව්වේ 12000ක් රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. එතකොට 24000ක් මහරහතන් වහන්සේලා මේ සාගත කාලෙදී පිරිනිවන් පෑවා. එක්කෙනෙක් මරුණත් අතිශයින් ශෝචනීයයි. නමුත් බලන්න අපට ඒ වගේ අවාසනාවන්ත කාලයක් තිබ්බා. ඒත් අපි ජයගත්තා. ඊට පස්සේ නේ ස්වාමීනි පරාක්‍රම බාහු වගේ රජවරු පහළ වුණේ, විජයබාහු රජවරු වගේ පහළ වුණේ, දෙවෙනි පෙරකුම්බ වගේ මහා රජවරු පහළ වුණේ. එතකොට පරාක්‍රම බාහු මහරජතුමා වගේ රජවරු පරාක්‍රම සමුද්‍රය හැදුවේ මේ විපත් වලින් පස්සේනේ. එහෙනම් අපි ජයගත්තානේ. එතකොට බලන්න හසන්ත මහත්මයා අවසානයේදී අවුරුදු 12ක් නියංසාගතේ තිබිලා වැහි වැහැලා වලගම්බර එතුමා බලයට ඇවිල්ලා තීය බමුණගේ කරැල්ලත් අවසන් වුණායින් පස්සේ දඹදිව වැඩපු හාමුදුරුවෝ ලංකාවට වඩිනවා. වැඩපු ගමන් මොකද්ද කරන්නේ? මහා සෝන හාමුදුරුවෝ හම්බ වෙනවා. මණ්ඩලාරාමේදී උන්වහන්සේලා සම්මුඛ වෙලා ඒ ගැන මත තියෙනවා සංගම විහාරයේ වට්ටාරම කියලා එක වෙනම කතාවක්. කොහෙදී හරි උන්වහන්සේලා සම්මුඛ වෙලා ත්‍රිපිටක දෙක සමානද කියලා බලනවා. උන්වහන්සේලා දරාගෙන හිටපු ත්‍රිපිටකයයි ලංකාවේ භික්ෂුන් දරාගෙන හිටපු ත්‍රිපිටකයයි. මහත්මයා ඉස්පිල්ලක් පාපිල්ලක් කැලපිල්ලක් රේපයක වෙනසක් නැහැ. ත්‍රිපිටක දෙකම සමානයි. අනාගතේ මේ වගේ දුර්භික්ෂ එන්න පුළුවන්. අපි ඒ නිසා මේ ග්‍රන්ථාරූඪ කරමු කියලා මාතලේ ආලෝකලෙන් රැස් වෙලා ආකුරක් ගානේ සර්වක්ක ධර්මයේ සජ්ජායනා කළා මහ පොළව කම්පා කරවමින් ග්‍රන්ථාරූඪ කරනවා. එතකොට බලන්න හසන්ත මහත්මයා සීහල සංඝයා අවුරුදු 12ක් කොච්චර දුක්ඛිත භාවයකට මුහුණ දීලා මේ රැක්කද? ඒ විතරක් නෙමෙයි. සිරිසංගම රජතුමාගේ කාලේ දැන් සමහරු කියනවානේ මේ රජවරු මේ දැහැමි වුණායින් පස්සේ රට සෞභාග්‍යත්වයට යනවා. රජවරු අධැහැමි වුණොත් රටට
මේ සෞභාග්‍ය එන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. මේ එතකොට මොන රජවරුද? සිරිසංගපෝ රජතුමා කියන්නේ බුදු බව පතන මහා පින් ඇති මහා සිල්වත් රජ කෙනෙක්. ඒ රජතුමාගේ කාලේ ගැටලුව ආවා. එහෙනම් බුදුහාඳුර වැඩි ඉන්න කාලේ විශාලා මහනුවර තුම්බිය ඇති උනේ කොහොමද? කොහොමද ඔහගේ තර්ක අපි ගේන්නේ? එහෙම එකක් නැහැ. එහෙනම් බලන්න උපතිස්ස මහ රජුරුවන්ගේ කාලේ පුදුම සිල්වත් රජ කෙනෙක්. ස්වාමීනි උපතිස්ස රජුරුව. ඒ කියන්නේ බුද්ධදාස මහ රජුරුවන්ගේ පුතා. ඒ උත්තමයාගේ කාලේ මේ රටේ රෝග බියක් එක්ක දුර්භික්ෂයක් ඇති වුණා. කාල විපත්ති. හසන්ත මහත්මයා අපේ සම්මෝහ විනෝදනී විභංග අට කතාවේ ඥාන විභංගේ විස්තර කරන තැන තියෙනවා දුර්භික්ෂ කාලෙට නෙළුම් දඬුත් දුර්ලභයි. මී පොතුත් දුර්ලභයි. ඒක ඉවර වුණායින් පස්සේ විපත්ති කාලයේදී බොහෝ ප්‍රණීත ආහාර පාන උන්වහන්සේට ලැබුණා. ඉතින් රහතන් වහන්සේ නමක් මේ කාලේ හිටියත් උන්වහන්සේටත් ඔක සාධාරණයි. මොකද ඔක කාල විපත්ති ජනපද රෝග. මේ ස්වභාව දහම. මට අර කතාව කියලා පොඩ්ඩක් අවසන් කරන්නම්. ඒක ඊට වටින නිසා මේ ඔය උපතිස්ස රජතුමාගේ කාලේ දුර්භික්ෂයකුයි රෝග බිය ඇති වුනහම බලන්න රටේ පාලකයන්ගේ වටිනකම අපේ රජවරුන්ගේ උපදෙස් ගත්ත කාගෙන්ද? සංඝයාගේ. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ විපතක් ඇති වෙච්ච අවස්ථාවවලදී වදාළ දෙයක් තියද? සංඝයා මොකද වදාළේ? එසේ මහරජා මෙන්න මෙහෙම කරන්න කිව්වා. කොහොමද කරන්න කිව්වේ? ඔන්න ක්‍රමය. බුද්ධ රූපයක් හදලා සර්වක්ඛ ධාතු නිදන් කරලා ඒ බුද්ධ රූපයේ දෝතට ලෞතර බුදුන් 45 අවුරුද්දක් දාන වෙනදු පාත්‍රා ධාතුව තියලා ස්වාමීනි පැම්පුරවලා සංඝයාලම රතන සූත්‍රය සජ්ජායනා කළවලා නුවර ප්‍රදක්ෂිනා කරවලා පැන් ගිහින්ට කිව්වා. ඒ විදිහටම රජතුමා කළා. හැබැයි රජතුමා සිල් සමාදන් වෙලා ඒ ආකාරයටම ජනපද වාසීනුත් සිල් සමාදන් කරවලා ඔය පින්කම කළා. හසන්ත මහත්මයා පිරිත් දේශනාව අවසන් වෙනකොට තුන්යම් රාත්‍රිය මුළුල්ලේ උදේ මහවැහි වැහැලා රෝග බියයි දුර්භික්ෂය නැති වුණා. ඕක උනේ නැද්ද ලංකාවේ? රතන සූත්‍රය සජ්ජායනා කළා. මහවැහි වැස්සේ නැද්ද? එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්ය මහත්මයා අපි අවුරුදු 2500කට අධික ප්‍රමාණයක් මේ ධර්මයේ සංඝරත්නයෙන් වැඩගත්තා. ඉතින් ඒ නිසා මේ රට මහා අසිරිමත් රටක්. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී ඒවා සාකච්ඡා කරමු. අපේ ඉතිහාසයේ පුරාම මේවා ඇවිල්ලා තියෙනවා. මේක තව එකක් විතරයි. අර මං කිව්වා වගේ කොරෝනා කොර කරන හැටි සීහලද්වීපයේ මිනිස්සු හොඳින් දන්නවා. ඒ නිසා කොරෝනාට බය જાතියක් නෙමෙයි මේ රටේ ඉන්නේ. මානිවත් අභික්කම විරියවන්ත අසයන් දමෝනායන් දමෝ කුසීතස මහා විහිර සම්පන්න මේ අභීත යෝධය බිහි කරපු රටක්. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ ඒවට. හොඳයි. අභියෝග හමුවේ බෝධු පිළිවෙත ඒක තමයි මේ වෙසක් සතිය විශේෂ දොරමඩලා වැඩසටහනේ මාතෘකාව. මට අවසර දෙන්න අපේ ස්වාමීන් වහන්සේ පාලක මැදිරියට යන පණිවිඩ කීපයක් සඳහා ඉන් පස්සේ අප නැවතත් දොරමඩලාව සමග. ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. අභියෝග හමුවේ බොදු පිළිවෙත ගැන අද දොරමඩලාවෙන් අප කතා කරමින් සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හරිම ලස්සනට කාරණා ගණනාවක් සාකච්ඡා කරමින් ඉන්නේ. හසන්ත මහත්තයා අපි අහලා තියෙනවනේ පාරමිතා 10 දසපාරමිතා අපිට දැනෙන්නේ තේරෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ කතන්දර 10ක් කියනවා වගේ. එහෙම නැත්නම් දානය සීලය ආදි වශයෙන් එන මේ පාරමිතා 10 හැබෑවටම අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා වෙන ප්‍රතිශක්තික 10ක්. ඒක ඒ විදිහට දැක්කම හරීම ලස්සනයි. බුදු පියාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් සමත්‍රිංසත් පාරමී ධර්ම පිරූ බව සඳහන් වෙනවා. සමත්‍රිංසත් කියන්නේ එකක් තුන වර්ණ ගිච්ඡාම ඒක අපි විග්‍රහ කරගන්න ඕනේ නැහැ කවුරුත් දන්නවා. හැබැයි එකින් එක බලන්නකො දානං සීලං චනෙක්කම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු උපේක්ඛා මේ 10ම වෙනම අරගෙන බලාපුවාම අභියෝග ජයග්‍රහණය කරන්න නම් පාරමිතා පුරලා තියෙන්න ඕනේ. එතකොට
අපි ගාව තියෙන පොඩි වැරදි අදහසක් පාරමිතා පුරපුවාම අපට ලැබෙන්නේ නිවන්. එක්කෝ නිවන් ලැබෙන්න නම් පාරමිතා පුරන්න ඕනි. ඊළඟට පාරමිතා හොඳට පුරපුවාම සම්පූර්ණ කරපුවාම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ පච්චේක බුද්ධ පස්සේ බුදු වෙන්න පුළුවන්. ඊට පස්සේ රහත් වෙන්න පුළුවන්. වගේ හැඟීමක්. අපි නිකන් සරලව කතා කරලා බලමු. දැන් ක්ෂාන්ති පාරමිතාව. ක්ෂාන්ති කියලා කියන්නේ මොකද්ද? ඉවසීම. ක්ෂාන්ති කියන්නේ කේන්ති නෙමෙයි. ඒකේ විරුද්ධාර්ථය. එතකොට ක්ෂාන්ති පාරමිතාව කියන්නේ ඉවසීම, පාරමිතාව කියන්නේ පුරුදු කිරීම, ක්ෂාන්ති කියන්නේ ඉවසීම. ඒතර ඉවසීම පුරුදු කරන්න ඕන කියන එකයි ක්ෂාන්ති පාරමිතාවේ ධර්මතාව. ඒකට අදාළ ධර්මානුකූල විග්‍රහ, ඒකට අදාළ කතන්දර විග්‍රහ පැත්තකින් තියලා ගන්නකො. ඒතර ඉවසීම පුරුදු කරන්න ඕනි නිවන් දකින්නමද? ඉවසීම පුරුදු කරන්න ඕනේ පස්සේ බුදු වෙන්නද? බුදු පදවි ලබන්නද? ඉවසීම පුරුදු කරන්න ඕනේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නද? ඉවසීම පුරුදු කරන්න ඕනේ නැද්ද? gedara ඉන්නේ නැද්ද? ඒතර ඉවසීම කියන්නේ ඉගෙන ගන්න ඕන දෙයක්ද පුරුදු කරන්න ඕන දෙයක්ද? ඉවසීම කියන්නේ පුරුදු කරන දෙයක්. එතකොට ඉවසීම කියන්නේ පුරුදු කරන දෙයක් නම් ඉවසීම පුරුදු කරන්න ඕනේ නම් ඉවසීම පුරුදු කරපුවාම අභියෝගයන්ට ජයග්‍රහණයක් ලැබෙනවා නම් ඒක පාරමිතාවක්. එතකොට සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්න, සාමාන්‍ය ජීවිතේ ජයග්‍රහණය කරවන්න, සාමාන්‍ය ජීවිතේ අභියෝගයන් ජයග්‍රහණය කරන්න මිනිස්සු කොච්චර ඉවසන්න පුරුදු වෙන්න ඕනද? මේ දොර මඩලාව ආගෙන ඉන්න නෝනලා කොච්චර ඉවසන්න ඕනද මහත්තුරුත් එක්ක ගෙදර ජීවත් වෙන්න? ඒතර කොච්චර මහත්තුරු ඉවසන්න ඕනද නෝනලා එක්ක ජීවත් වෙන්න? කොච්චර දරුවෝ ඉවසන්න ඕනද දෙමව්පියොත් එක්ක? කොච්චර දෙමව්පියෝ ඉවසන්න ඕනද දරුවොත් එක්ක? කොච්චර ආණ්ඩුවක් රජයක් ඉවසන්න ඕනද මෙහෙම ජනතාවක් එක්ක කොරෝනා මර්ධනය කරන්න? කොච්චර ජනතාව ඉවසන්න ඕනද ආණ්ඩුවත් එක්ක? ඉතින් මෙහෙම බලාගෙන ගියාම බස් එක යන්න පුළුවන් ද ඉවසන්න නැතුව? කොන්දොත්තර කියන දේවල් වලට ඉවසන්න නැතුව මගීන්ට ගිය හැකිද? මගීන් කරන දේවල් වලට ඉවසන්න නැතුව කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි මේ පස්සේ කෙලවන්න පුළුවන්. ඒ ඉවසීම කියන්නේ පුරුදු කළ යුත්තක්. හැබැයි ඒකේ උපරිමයම පුරුදු කරපුවාම බුදුපසේ බුදුමහරහත් පදවිය ලබන්න පුළුවන්. හැබැයි චුට්ටක්වත් පුරුදු නොකර ජීවත් වෙන්න බෑ. ඒතර ඉවසීම කියලා කියන්නේ පාරමිතාවක් තමයි. සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්නත් ඕන කරන අභියෝග ජයග්‍රහණය කිරීමේ එකක්. ඒ අදිෂ්ඨාන කියන්නේ ඒක නෙමෙයිද? දැන් පාන්දර නැගිටින්න ඕනේ කියලා කියන එක අදිෂ්ඨානයක් නෙමෙයිද? දොර මඩලාව 12 වෙනකන් අහලත් පාන්දර 4ට නැගිටින්න ඕනනේ. ඒක අදිෂ්ඨානයක් ඇරෙන්න තියාගන්න ඕනේ. ඒ අදිෂ්ඨානය නැති වෙච්චාම බෑ. ඉගෙන ගන්න කෙනෙකුට අදිෂ්ඨානය කොච්චර හරි පුරුදු කරලා තියෙන්න ඕනේ නැද්ද? උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ විඳ දරා ගැනීම. ඉතින් විඳ දරා ගැනීම පුරුදු කරන්න ඕනේද? ඕනේ නැද්ද? වීරය පුරුදු කරන්න ඕනේ නැද්ද? දැන් මෙහෙම බලාගෙන ගියාම සියල් මෙත්තා කියන්නේ මෛත්‍රිය, මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය. ෆ්‍රෙන්ඩ්ෂිප් නැත්තම් මිත්‍රශීලී භාවය පුරුදු කරන්න ඕන එකක්. එහෙනම් පාරමිතා 10න් 10ම තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි. උගන්වන්නත් නෙමෙයි. පුරුදු කරන්න. මොනවටද? අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වෙන මානසික ප්‍රතිශක්තික භාවය ඇති කරන්න. ඒ හින්දා හොඳට යම්කිසි විද්වතෙකුට මේ පාරමිතාවල තියෙන කාරණා 10 අරගෙන ප්‍රසන්ටේෂන් එකක් හදලා හොඳ දේශනයක් කරන්න පුළුවන් මානසික ප්‍රතිශක්තික භාවය ඇති කිරීම සඳහා වන සිද්ධාන්ත කාරණා කියලා. පාරමිතා කියලා අන්තිමේට මේවා කිව්වට කමක් නැහැ. බුදුහාමුදුරන්ට කෘතඥතා පූර්වක වෙන්න එපාය. ඒ හින්දා එක පුද්ගලයාට එක ආකාරයට තමයි මේ අභියෝග මොන දෙන අපේ මැදගොඩ පඬිත හාමුදුරුවෝ හොඳ ලස්සන කතාවක් කියාගෙන ආවා. ඒක වෙන දවසක වෙනමම ගත්තත් කමක් නැති තරම්. මොකද්ද දන්නවද? අර බාහුන් සහස්ස ගාථා පෙළේ එන කාරණා ටික. ඒක මේ විනාඩි ගානින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. මට මතක් වුණා ලස්සන ශ්ලෝකයක් තියෙනවා. දාක්ෂිණ්‍යං ස්වජනේ.
දයා පරජනි ශාට්‍යං සදා දුර්ජනි ප්‍රීතික් සාදු ජනේ නයෝ නෘපජනි විද්වජ්ජනේ චාර්ජවම් සෞර්යං සත්‍රජනි ක්ෂමා ගුරුජනේ නාරී ජනේ දූර්තතා කියලා. මේකෙන් ඔක්කොම විග්‍රහ කරමු නේද? කෙටියෙන් කියන්න. මේක සංස්කෘතයේ එන්නේ ශ්ලෝකයක්. දාක්ෂින්‍යං ස්වජනේ. දැන් ස්වජනේ තමන්ගේ නෑදෑයෝ ඒගොල්ලොන්ගේ අභියෝගයක් ජයග්‍රහණය කරලා ඒගොල්ලොන්ව දිනා ගන්න ඕන නම් ක්‍රමේ දාක්ෂින්‍යං දෙන්න ඕනේ. නෑදෑයෝ දිනා ගන්න නම් දෙන්නම ඕනේ. මොන තරම් තමන් තත්වයකට ආවත් නෑදෑයෝට ඒක අදාළ නෑ. ඔය අපිට මොකක්වත් නෑනේ කියලා කියනවා. හැබැයි පරජනි අනිත් අය නෑදෑයෝ නොනෑයෝ දාක්ෂින්‍යං ස්වජනේ දයා පරජනි නෑදෑයෝ නොවන අය දිනා ගන්න නම් ඒ අභියෝගයක් වශයෙන් ගත්තොත් ඒක දිනා ගන්න නම් දයාවන්ත වෙන්න ඕන. දාක්ෂින්‍යං ස්වජනේ දයා පරජනි ශාට්‍යම් සදා දුර්ජනි ඔය නරක මිනිස්සු ජයග්‍රහණය කරන්න දුර්ජනය ජයග්‍රහණය කරන්න කපටිකම තියෙන්න ඕන. එතකොට ප්‍රීතික් සාදු ජනේ හොඳ මිනිස්සු ජයග්‍රහණය කරන්න සතුට පාවිච්චි කරන්න ඕන. නයෝ නෘපජනේ රජවරු දිනා ගන්න නම් න්‍යායාත්මකව නීති අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ආණ්ඩුව දිනා ගන්න නැත්නම් රජවරු දිනා ගන්න. විද්වජ්ජනේ චාර්ජවම් ඥානවන්ත විද්වතුන් දිනා ගන්න නම් හරි කෙලින් තියෙන්න ඕන කතාව. ඒ වගේම තමයි සෞර්යං සත්‍රුජනේ සතුරා දිනන්න නම් නිර්භීතව ඉස්සරහට යන්න ඕන. සෞර්යං සත්‍රුජනේ මේ විදිහට ගිහිල්ලා ඉවර වෙලා අන්තිමට පොඩි කාරණාවක් තියෙනවා ඒක අපි විග්‍රහ කරගන්න නැතුව ඉමු. නාරී ජනේ දූර්තතා කාන්තාව දිනා ගන්න නම් ධූර්ත වෙන්න ඕනේ කියලා. ඉතින් සමා ගුරු ජනේ ගුරුවරු දිනා ගන්න නම් ඉවසීමෙන් ඉන්න ඕනේ. දැන් මෙහෙම මම මේ කාරණාව කියන්නේ ඇයි? ඔය කියාපු බාහුන් සහස්ස ගාථාවේ විග්‍රහ කරන්නේ එක තැනැත්තාට එක විදිහට මූණ දෙන්නට ඕනේ කියලා කියන එක. මෙතනද කියන්නේත් එහෙම තමයි. එහෙනම් හරිම ලස්සනයි විවිධයි විවිධ විදිහට ඕන මේ අභියෝග ජයග්‍රහණය කරන්න. මම චූටි කාරණාවක් කියන්නම් තව. හසන්ත මහත්තයා මාධ්‍ය ආයතන හරි ලොකු වගකීමක් කළානේ කරනවනේ මෙතනදී. රාජ්‍ය පරිපාලනය, දේශපාලනය ඇතුළු කොට ඇති ආරක්ෂක සෞඛ්‍ය පිරිසිදු කරන ආහාරවලට සම්බන්ධ සියලු දෙනාත් එහෙම කළා. එතකොට මෙච්චර මෙහෙම තියෙද්දි මෙච්චර දේවල් මේ විදිහට කියද්දි සමාජ දුරස්ත කරන්නේ දැන් මේ අපේ හාමුදුරුවෝ වැඩ ඉන්නේ අපේ විද්වත් මැතිතුමා වැඩිනේ ඔබතුමා ඉන්නේ ඈතින් අද ළඟ ඉන්නේ නැහැ. මේ දැන් මේ අපි සාකච්ඡාව පවත්වනකම් මුඛාවරණ පැලඳගෙන දැනත් මේ අපි ගාව මුඛාවරණ තියෙනවා. හැමෝම අතපය හොදගෙන ජීවාණුහරණය කරලා එන්නේ. මෙතෙන්ට එනකොට. එතන අපි මේවා පිළිපදින්නේ නැද්ද? පිළිපදිනවා. එතකොට මාධ්‍ය තමන්ගේ යුතුකම් ඉෂ්ට කළාද? ඔව්. අපි පිළිපැද්දේ නැද්ද? පිළිපැද්දා. සමහර කෙනෙක් තමන්ගේ ජංගම දුරකථනයත් කොයි වෙලාවෙත් බීජාණුහරණය කරනවා. දවසකට 3 පාර නානවා. එතකොට ගෙදර ඉන්න අයත් ඈතින් ඉන්නේ. ගෙදරට කවුරුවක්වත් එන්නේ නැහැ. ඒ තරමට පිළිපදින්නේ නැද්ද? පිළිපදිනවා. ඈත බැද්දේ ගොවියෝ පිළිපැද්දේ නැද්ද? පිළිපදිනවා. එහෙමනම් ප්‍රශ්නේ උනේ මොකද? පිළිපැද්දේ නැති එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. එච්චරයි. එහෙනම් වැරදුනේ කොතනද? පිළිපැද්දේ නැති අය හෝ පිළි නොපදින අය කවුද? ඒ අයට මේ sannivedanaya ගියේ නැහැ. sannivedanaya ඔබතුමා ඊටමත් හොඳින් දන්නවා ඒ සම්බන්ධයෙන් ආචාර්ය උපාධිධරයෙක්නේ. sannivedakaya sannivedanaya සහ ග්‍රාහකයා කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒතර ග්‍රාහකයාට ඕන හැටියට ඉපයි sannivedanaya කරන්න. දෙමළ දන්න කෙනෙකුට දෙමළ භවතෙකුට යමක් කියනවා නම් දෙමළ භාෂාවෙන් කියන්නට ඕන තේරෙන්න. සිංහල භවතෙකුට යමක් කියනවා නම් සිංහලෙන් කියන්න ඕන තේරෙන්න. සිංහලයි දෙමළයි දෙකම දන්නේ නැති විදේශිකයෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න ඕන තේරෙන්න. එතකොට sannivedanaya මොකද්ද ප්‍රශ්නේ උනේ? හැමදාම මත්ද්‍රව්‍ය ගන්න. හැමදාම රස්තියාදුවේ යන කවදාක්වත් ගුවන් විදුලි රූපවාහිනී අහන බලන අය නොවන
නිකම් මහපාරේ අපි රස්තියාදුකාරයෝ කුඩුකාරයෝ යයි කියා හඳින්විය හැකි පිරිසක් විසින් මේ වැඩේ ව්‍යාප්ත කළා. එහෙනම් මොකද වුනේ? ඒ අයට මේ කියන දේවල් තේරුනේ නැහැ. තේරුන්නේ නැත්තේ ඇයි? කියන්න ඕන භාෂාවෙන් නෙමෙයි කිව්වේ. දැන් කියන්න ඕන භාෂාවෙන් කිව්වනම් තේරෙනවා. ඒ හින්දා ප්‍රතිචාර දක්වනකොට අභියෝග ඔක්කොම එක හා සමාන හැටියට සලකන්නේ නැහැ. විදේශයන්ගෙන් ඉඳලා එන අයට කොරෝනා වෛරසය තියෙනවා නම් ඒගොල්ලන්ට පිළිපදින්න ඕන විදිහ වෙනස්. පන්සල් වල දෙයියනේ කියලා ජීවත් වෙන අපි සම්බන්ධයෙන් පිළිපදින්න ඕන වෙනස් විදිහකට. සාමාන්‍ය හොඳට නීති රීති රක්නා පිරිසකට කොරෝනා සම්බන්ධයෙන් දෙන්න ඕන වෙන විදිහකට. අර රකින්නේ නැතුව අර වැල්ලෙන් පනින මේ වැල්ලෙන් පනින කළු වැල්ලෙන් පනින සුදු වැල්ලෙන් පනින ඒ අයට තේරෙන්නේ නැහැ මේ කියන දේවල් එකක්වත්. ඇයි බලන්නෙත් නැහැනේ. බලන්න තේරෙන්නෙත් නැහැ. තේරුණාට බලන්නෙත් නැහැ. බැලුවට තේරෙන්නෙත් නැහැ. ආන් එයාට තේරෙන භාෂාවෙන් දෙන්න ඕනේ මේ sannivedanaya. ඒක හින්දා අභියෝග ජයග්‍රහණය කරනකොට එක විදිහට නෙමෙයි අභියෝගයට ප්‍රතිචාර දක්වන්නේ. ඒකයි දිගින් දිගට කියන මේ ඉස්සෙල්ලා කියපු ශ්ලෝකයේ සෞර්යම් සත්‍රුජනේ සතුරාට මුහුණ දෙන විදිහට නෙමෙයි ක්ෂමා ගුරුජනේ ගුරුවරයා දිනා ගන්න ඕනේ ක්ෂමා ඉවසීමෙන් වැඳලා. නාරීජනේ දිනන්න බෑ ක්ෂමා ඉවසීමෙන්. ඒක දුහෘතතා. එතකොට ඒකට වෙනයි. එන නයෝ නෘපජනේ රජුරෝ ඉස්සරව නීත්‍යනුකූලව ඉඳලා ඕව දිනන්න ඕනේ. ඒ හින්දා ජයග්‍රහණය උදෙසා අභියෝග ජයගත යුතුයි. අභියෝග ජය ගැනීම කියන්නේ වාක්‍යයක් වචනයක් ජය ගැනීම කියලා කියන එක ඇතුලේ ස්තර තියෙනවා. එක එක්කෙනා ජයග්‍රහණය කරන්න ඕනේ එක විදිය. දැන් නිකන් ඔබතුමාලා මේ ගිහි ජනතාව හැටියට භාර්යාව දිනා ගන්න විදිහට දරුවෝ දිනා ගන්න බැරි බව තේරෙනවනේ. දරුවෝයි භාර්යාවයි දිනා ගන්න විදිහට නෙමෙයිනේ ආයතනයක වැඩ කරන අය දිනා ගන්න. ඒ වගේ තමයි රටක් එක් ජන කණ්ඩායම් වලට වෙන වෙනම පිළිතුරු සැපිය යුතුයි. ඒ අනුව තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අභියෝග ජයග්‍රහණය කිරීමට බුදුහාමුදුරුවෝ ආලවක දමනය කරපු විදිහට නෙවෙයිනේ අඟුලිමාල දමනය කරන්නේ. අඟුලිමාල දමනය ගැන මම දිග විස්තරයක් කරන්න නැතුව කෙටියෙන් කිව්වොත් එහෙම අඟුලිමාල කියලා කියන්නේ අඟුලිමාලගේ ඇත්තම උප්පැන්න සාතිකයේ තියෙන්නේ අහිංසක වෙනම MP අහිංසක MP අහිංසක නේ මන්තානි පුත්තනේ. ඔව් මන්තානි පුත්ත අහිංසක. ඒතර මන්තානි පුත්ත අහිංසක. එහෙම නම දාන්නේ ඇයි අහිංසකින්දනේ. එතකොට අහිංසකයා අඟුලිමාලයෙක් බවට පත් වෙන්නේ අධ්‍යාපනයේ හින්දානේ. මං කියන්නේ මෙදා මේ කාලේ තියෙන සිලබස් ඒ කාලේ තිබුණාද නැද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මොකද අහිංසකයෝ අඟුලිමාලයෝ බවට පත් කරපු අධ්‍යාපන ක්‍රමයක් ඒ කාලේ තිබුණාද මේ සිලබස් එක ඉස්සර තිබුණේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට මේ අහිංසක අඟුලිමාලයෙක් බවට පත් වුණාට පස්සේ රජුරවන්ට පුළුවන් වුණාද? බෑ. රජුරුවන්ගේ අමාත්‍ය මණ්ඩලයට පුළුවන් වුණාද? බෑ. ඊතකොට ත්‍රිවිධ හමුදාවට පුළුවන් වුණාද? බෑ. බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණේ අපිට හිතෙනවා මේ ආකස්මික බලයකින් ප්‍රාතිහාර්යයකින් කියලා. නෑ. අර ආලවකට වෙච්ච දෙයමනේ. මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ කරන්නේ? ගිහින් බුදුහාමුදුරුවෝ අහනවා පුතා අහිංසක කියලා කතා කරනවා. අහිංසක කියලා කතා කරනකොට මොකද්ද වෙන්නේ? අඟුලිමාල බලනවා අහිංසක කියලා මට කතා කරන්නේ කවුද කියලා. අභියෝගේ පළවෙනියෙන්ම දිය කරනවා මේ ඝන වෙලා තියෙන එක දිය කරනවා මෙලෙක් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අහනවා මොකද කරන්නේ? ඊපස්සේ මරන්න පයින්නවා නවතිනු කියනවා. නවතිනු කියලා කියද්දි මොකද්ද කියන්නේ? නැවතිලා නේනම් ඉන්නේ. ඔයා නවතින්න කියනවා. එහෙම නැවතිලා නේනම් ඉන්නේ කියන්නේ ඇවිද යන ගමන්. දැන් මෙහෙම ප්‍රහේලිකා පූර්ණ එකක් අර
අතීත අහිංසකට වර්තමාන අඟුලිමාලට කියද්දි මේකත් තේරුම් ගන්න ඕන. අහිංසකව ඉන්න කාලේ තක්සලාවේ හොඳම ශිෂ්‍යයනේ. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස්. හොඳම ශිෂ්‍යයා, විනීතම ශිෂ්‍යයා, ගෞරවනීයම ශිෂ්‍යයා, ගුරුවරුන්ගේ ගුරු දෙගුරුන් සියලු දෙනාගේම හෙඩ් ප්‍රිෆෙක්ට්. මෙතන හොඳම ශිෂ්‍යයා. එතන යමක් කමක් තේරිච්ච ශිෂ්‍යයා, විද්වතා. දැන් මෙයා එකපාරට කල්පනා කරන්න ගන්නවනේ. මොකද්ද මේ නැවතිලා කිය මන් නැවතිලා කියන ඇවිදවිද? ඔසහනවා. අන්න දැක්කද අර ආලවකට කරපු දෙයමනේ බුදුහාමුදුරුවෝ කලේ මේ යකාව ගත්තනේ සාකච්ඡා මාර්ගයට. ත්‍රස්තවාදියා අවිබිම තියලා සාකච්ඡා මාර්ගයට ගත්තා. අර ගත්ත ගමන් මොකද කලේ? ඔළුවට කොක්කක් දාලා අදින්න ගත්තා. පොඩ්ඩක් නවතින්න. නවතිනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය ඇවිද නවතිනවා නැවතිලා ඉන්නේ කියලා කියන්නේ බොරු නේද? මම මේ නැවතිලා ඉන්නේ මමනේ. මට නවතින්න කියන්නේ මොකද්ද? අඟුලිමාල නවතිනවා කියන්නේ ඇඟෙන් නවතින එකට නෙමෙයි. එච්චරයි කියන්නේ. ඇඟෙන් නවතින එකට නෙමෙයි. එහෙනම් අඟුලිමාලට තේරෙනවා, අහිංසකට තේරෙනවා. මොකද්ද කියන්නේ කියලා. මතක නැද්ද උපනිෂද්? මතක නැද්ද ඍග්වේදය? මතක නැද්ද ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ උගන්වපු උපනිෂද් ආරණ්‍යක? මතක නැද්ද බ්‍රහදාරණ්‍යක? මතක නැද්ද බ්‍රහ්ම සූත්‍ර? ඒ වෙයි නවතිනව නිවත්තනය කියලා කියන එක උගන්වලා තිබුණ මතක නැද්ද? ඔබට මතක නැද්ද? ඔබ ඉගෙන ගත්තා. ආන්න අතීතාවර්ධනයකට ඉඩ සලස්සනවා. අඟුලිමාල ටික අහිංසක වෙනවා. ඔහුගේ සහතිකයට තැනක් ලැබෙනවා. ඔහුගේ උගත්කම අවදි වෙනවා. මතකය දලු දානවා. මෝරනවා යට ගියාව. ආන්න ටික අවුස්සනවා. නිබ්බුති කියන්නේ මොකද්ද? නවතිනවා කියන්නේ මොකද්ද? ආන්න එහෙම අවදි වෙච්ච මනස ආවට පස්සේ අහිංසක අඟුලිමාලම මොකද කියන්නේ? චුට්ටක් ඉන්න, වාඩි වෙන්න. මට තියෙනවා කතාවක්. දැන් මේක තවදුරටත් ඕනේ ගලවලා දාන්න. ඇඟිලි මාලේ යසිපතයි දෙකම ගලවලා වාඩි වෙනවා. මොකක්ද නවතිනවා කියන්නේ? මට චුට්ටක් විස්තරය කියන්න බලන්න. ආන්න මස්තිෂ්කය විවර කරලා දැනුමේ නූල් බෝලෙට කොක්කක් දාලා ටික අදිනකොට අතීතයේ දැනුම් සම්භාරයක් යටපත් කරගෙන සංගවාගෙන සිටිය අඟුලිමාල ආපහු සැරයක් අහිංසකයා බවට පත් වෙනවා. ඉතින් පස්සේ තමයි ගුටි කෑවත් ලේ පෙරුණත් අහිංසකකමෙන් නොමිදෙන්නේ. මං කියන්නේ අභියෝග ජයග්‍රහණය කරන්නේ එහෙම. ආලවක දමනේ වගේම තමයි අඟුලිමාල දමනේත් ප්‍රාතිහාර්යයක් නෙමෙයි. ඒක මනෝ විද්‍යාඥයෙකුගේ ක්‍රියාකාරකමක්. ලෝකයේ විශිෂ්ටතම උපදේශකයාගේ උපදේශනයන්ට නිදර්ශනයක්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කදිමට දස පාරමිතා වලින් පටන් අරගෙන නූතන අභියෝගයේ දක්වා මේ සාකච්ඡාව අරගෙන ආවා. නූතන අභියෝගයට මතු අනාගතයේ තියෙන අප හමුවේ මානව සමාජයේ හමුවේ තියෙන අභියෝගයට අත තිබ්බ හින්දා දැන් කොරෝනා වෛරසය COVID-19 කියන වෛරසය ඇහැට නොපෙනෙන වෛරසය මුළුමහත් ලෝකෙම දන ගස්සලා තිනවා. අපි විතරක් නෙමෙයි මහා බලවතුන් පවා දන ගහලා අපට වඩා දන ගහලා ඇහැට පේන්නෙත් නැහැ. එන්නතක් හොයාගන්න තුරුම අපිට කොරෝනාත් එක්ක හැප්පෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි එතකන් අපිට රටවල් වහගෙන ඇඳරි නීතිය දමාගෙන ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ මාවත තියෙන්නේ මේ අභියෝගයට මුහුණ දෙන මාර්ගයේ ක්‍රමයේ තියෙන්නේ අපේ චර්යාත්මක වෙනස්කම් එක. කොටින්ම කියනවා නම් අපිට අපිව দমনය කරගන්න සිද්ධ වෙනවා. අපේ ආමුදුරෝ පැහැදිලි කරමින් හිටියා দমনය කියන්නේ මොකක්ද කියලා. අපි අපිව দমনය කරගත්තොත් අපි පුරුදු වෙලා හිටපු දේවල් සමහර ඒවා මිදිලා චර්යාත්මක වෙනස්කමක් කරගත්තොත් කොරෝනා එක්ක හැප්පිලා අපිට ගමනක් යන්න සිද්ධ වෙයි. අභියෝග හමුවේ බොදු පිළිවෙත වැදගත් වෙන්නේ ඒකට. කොරෝනා මර්ධනය සඳහා දසපාරමිතා වලින් ලැබෙන ආලෝකය කියලා රචනාවල් ලියන්න පුළුවන්. බලාගෙන ගියාම මට වැටහුණ ආකාරයට වහන්සේගේ පැහැදිලි කිරීමෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපේ ඉන්දුරාගාරේ පණ්ඩිත හාමුදුරුවෝ නිතර කියන එකක් තියෙනවා මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා
ගැටලු වලට විසඳුම් තියෙනවා කියලා. ඒ වගේ මට හිතෙනවා අභියෝග වලට මුහුණ දෙන ක්‍රම තියෙනවා. ප්‍රතිචාර. එතකොට මේක වෙනස් කතාවක්. එතකොට දැන් කොහොමද අභියෝග හැටියට දැන් බුදුදහම කියලා කියන්නේ කිසියම් දර්ශන ශාස්ත්‍රයක්. ඒක නිවන් සඳහා වන පුද්ගලයා විග්‍රහ කරන ලෝකේ විග්‍රහ කරන මේ සමස්තය තියෙනවා. එතකොට මේ දර්ශනය කොහොමද පාවිච්චි කරන්නේ එදිනදා අපිට එළඹෙන ප්‍රශ්නවලදී කියන එකනේ අපි කතා කරන්නේ. ඒකදී එකක් තමයි ආත්ම දමනය කියලා හසන්ත මහත්තයා කියපු කතාව. බුදුහාමුදුරු දේශනා කරන්නේ දන්තං නයන්ති සමිතින් දන්තං රාජා බිරූහති දන්තෝ සෙට්ටෝ මනුස්සේසු යෝති වාක්‍යන්ති තිකති දන්තං නයන්ති සමිතින් පිරිසක් මැද්දට අරන් ඉන්නවා නම් අරන් ඉන්න ඕන මොන ඇතාද දමනය වෙච්ච ඇතා. ඒ කියන්නේ හීල ඇතා. දන්තං රාජා බිරූහති රජු නගින්නේ හීල ඇතාගේ පිටේ. දන්තෝ සෙට්ටෝ මනුස්සේසු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨත් ওই දමනය වෙච්ච මිනිසු. එහෙම දමනය නුණා නම් ඒ මිනිස්සයා විවිධාකාර විදිහට විනායකගේ ග්‍රහණයට හසු වෙනවා. මේ ගැන අපිට හත්වනගල්ල විහාරවංශය හර ලස්සන උදාහරණ ටිකක් තියෙනවානේ. ඔබතුමා අර ඉස්සලා කතා කරපු අපේ සිරිසංගපු රජුරන්ගේ කතාවේ. ඒකේ තියෙනවා සලභස්ස දීපසිකාවිය. හරියට මේ පළඟැටියා විනාශ වෙන්නේ ඇහැ දමනය කරපු නැති නිසා. මොකද පහන් සිළුවේ පළඟැටියා පිලිස්සෙනවා. පිලිස්සෙන්නේ ඇස දමනය කරන්නට නොහැකි වෙච්ච නිසා. එයා ගින්නෙන් සතුට වෙන්න යනවා. ඒ වගේම තමයි කන පිනවන්න යන මුව වැද්දන්ට ඕන වුණාන් පස්සේ මුවන් අල්ලන්න වැද්ද මොකද කරන්නේ? මේ ඒකට කියන්නේ බටලි නාදේ වස් දඬු රාවේ නගනවා. ඒතර මුව ඇස් දෙක පියාගෙන කන් දෙක උස්සගෙන බටලි රාවේ අහගෙන ඉන්න අන්තිමට පැත්තකින් එන වැද්දා අර මුවව ඉද මරා ගන්නවා. ඒ වගේම තමයි නාසයේ පිනවන්න යන මීමැස්සෝ ඇත්තුන්ගේ කන්තලවල මද සුවඳ විඳින්න ගිහිල්ලා ඇතාගේම කම්පාර වෙදිලා මැරිලා වැටෙනවා. දිව පිනවන්න යන මාළු මෙච්චර කල් මේ කිලෝ ගාණක් හදාගත්තේ මොනවද කියලා අමතක වෙලා නේද? අර බිලි කොක්කේ තියෙන මේ පණු කෑල්ල කන්න ගිහිල්ලා විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි ශරීරේ පිනවන්න යන ඇත්තු. හස්තිය ඒක කතාවට කියන්නේ දැන් ඇත්තු අල්ලන්න ඕන නම් පස්සේ මිනිස්සු කරනවා කියන්නේ කැලේට හීල ඇතින්නියක් යවනවා. දැන් මේ හීල ඇතින්නි කැලේ ඇවිදගෙන යනකොට මේ නාබර තරුණ ඇත්තු ඉන්නවනේ. මේ ඇත්තු අර ඇතින්නිට හිත වැටිලා ඉතින් කොළ කඩලා දෙනවා. ඉතින් නොඑක් උදව් පදව් කරගෙන මේ දවස ගෙවනවා. දන්නේම නැතුව ඇතින්න හැන්දෑ වෙද්දි සුපුරුදු පරිදි ගාලට එනවා. ඇතත් කොටු වෙනවා. අන්තිමට කොටු වෙන ඇතාට අර ඇතින්නිව කසාද බඳලා දෙන්නේ. ඇතින් එළියට ගන්නවා. ඇතා හිර කරනවා. කණ්ඩ දෙන්නේ නැහැ. අන්තිමට මොකද වෙන්නේ? ඩංවැල් දාලා කොටා දින්න වෙනවා. ඊට පස්සේ පෙරහැර යන්න වෙනවා. සමහර කොල්ලෝ බඩ යටින් යනවා. පොඩි උන් වල්ගේ මවිල් ගලවනවා. ඔය ප්‍රශ්න. ඉතින් ඔය අර කැලේ මහ නිදහසේ හිටිය ඇතාට අන්තිමට මොකද වෙන්නේ? මේ මිනිහෙක්ගේ අඟුටු පිටි මිනිහෙක්ගේ සේවකයෙක් බවට පත් වෙන්න වෙනවා. කැලේ විතර නෙමෙයි පන්සල් වල ඉන්න ඇත්තුන්ටත් හිටපු ගමන් ඔය වැඩේ වෙනවා. ඇතින්නිය පස්සේ ගියාම. ඉතින් කොහොම හරි ඒ විදිහට ඇතාගේ අච්චර සද්දන්ත ඇතා තමන්ගේ ආත්ම දමනය නැති නිසා අවසාන වශයෙන් අර මිනිසුන්ට අහු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං දමයන්ති පණ්ඩිතා නුවණැති ආත්ම දමනය සිද්ධ කරනවා. එතනදී ආත්ම දමනය කියන එක ඉතා වැදගත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න. දැන් ප්‍රශ්නයකදී කලබල වුණොත් අපේ සාමාන්‍ය කියමනටත් තියෙනවා මේ කොරහේ අත දාගන්න බෑ කියලා කලබල වුණාන් පස්සේ. දැන් මේ ප්‍රශ්නවලදී අපි දැක්ක සමහර අපිට වැරදිච්ච තැන් ටික හිතලා බලමුකෝ. මේ හරි ගිය තැන් අපි කතා කරනවානේ. වැරදිච්ච තැන් වලත් අපිට කලබල වෙච්ච යම් තැන් වලනේ අපිට වැරදුනා කියලා කියන්නේ. ඒක. ඒ විතරක් නෙමෙයි. එක පැත්තකින් ආත්ම දමනය අනිත් පැත්තකින් වැදගත්ම දේ තමයි අභියෝග වලට මුහුණ දෙනකොට යෝනිසෝ මනසිකාරය. දැන් ඇත්තටම මේ කොරෝනා ගැන කතා කරද්දි මේ කොරෝනා අභියෝගය ගැන කතා කරද්දි හසන්ත මහත්තයා තනිකරම මේ ආත්ම දමනය යෝනිසෝ මනසිකාරය නෙමෙයිද තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි දොර ඇල්ලුවොත් අතට සැනිටයිසර් ගහ ගන්න ඕනේ. ජීවාණු හරණය කර ගන්න ඕනේ. ඊළඟට ගමනක් යනකොට එළියට බහින්න කලින් දැන් මාස්ක් එක දා ගන්නවා. ඒත් එක්කම අපි දුරස්ත භාවයේ තියා ගන්නවා. වෙනදා වගේ අතට අත දෙන්නේ පිටට තට්ටු කරන්නේ මොකවත් නෑ. අපි දුරින් ඉන්නේ. එහෙට ගනින්දී අපි නිරන්තරයෙන්ම මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරනවා. ඒ කියන්නේ අපි කරන කටයුත්ත පිළිබඳව දැඩි අවධානයෙන් යුක්තව කටයුතු කරන්න අපේ ජීවිතේ අපි පෙළඹෙනවා. දැන් මේකත් ඉතාම වැදගත් දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේම දැන්
යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ අභියෝග වලට එහෙම නැත්නම් අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා අභියෝග වලට මුහුණ දෙනවා නම් කොහොමද කරන්න ඕනේ? සමතිත්තිකං අනවශේෂකං තේලපත්තං යතා පරිහරය එවං සචිත්ත මනුරක්කේ පත්‍යානෝ දිසං අගත පුප්පං. තමන් ලබා නොගත් ඉලක්කයක් සම්පූර්ණ කරගන්න. ඉලක්ක සම්පූර්ණ කරනවා කියන්නේ අභියෝගනේ. කොහොමද කරන්න ඕනේ? කට කපලා පුරවපු තෙල් පාත්‍රයක් අතට දෙනවා. පිටුපස්සෙන් කඩුවක් ගත්ත මිනිහෙක් ඉන්නවා. එක බින්දුවක්වත් හැලුනොත් එහෙම බෙල්ල කපනවා. ජනපද කල්යාණි නටනට ඉන්න තැනින් මේ තරුණයා අර තෙල් පාත්‍රයේ බින්දුවක්වත් හලා ගන්න නැතුව යන්න ඕනේ. හරියට කොරෝනා බින්දුවක් වගේ තමයි. මේ තෙල් පාත්‍රය එක බින්දුවක්වත් හලා ගන්න නැතුව පිටුපස්සේ කඩුවක් ගත්ත මිනිහෙක් ඉන්නේ නැද්දි? දැන් ජීවිත ආසාව තියෙන කෙනා අදාළ ගමනාන්තේ කරා යනවා වගේ තෙල් බින්දුවක්වත් හලා ගන්න නැතුව තමන් යන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ තරමට ආත්ම දමනයක් අවශ්‍යයි. ජනපද කල්යාණිත් නටනවා. ජනපද කල්යාණිත් නටනවා. ඒකයි වැඩේ. ජනපද කල්යාණිත් නටන තැනින්. ඉතින් එතකොට ඒ විදිහේ ආත්ම දමනයක් තිබුණොත් විතරයි එයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කිසියම් කෙනෙක් ආපදාසුකෝ මහරජා තමෝ වේදිතබ්බෝ කියලා මේක තියෙන්නේ සත්ත ජටිල සූත්‍රයේ. ආපදාවකදී තමයි පුද්ගලයාගේ ආත්ම ශක්තිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් යම් අවස්ථාවකදී සංවරව මුණ දෙන එක, යම් අවස්ථාවකදී කඩිනමින් ඒකට පිළිතුරු හොයන එක, මේ සියල්ලම එකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අවධානය. දැන් ඔය අපේ මිනිස්සු කියනවා කොරහේ කිමුල්ලු හොයන්න එපා කියලා. කොරහේ කිමුල්ලු හොයන්න එපා කියලා නෙමෙයි අපේ ආචාර්ය හසන්ත ඉත්‍යාරච්චි මහත්තයා කියන්නේ. අපේ පැරණි පොත්වල සඳහන් කරන්නේ අපේ ආන්දරේ සංස්කෘත පොතකනේ තියෙන්නේ අර සංස්කෘත කියමනක තියෙනවා උද බින්දුම් හිපි කුම්බීලම් පස්සෙය. වතුර බින්දුවෙත් කිඹුලෙක් ඇති කියලා හිතන්නලු. හිතන්නකෝ. කොරහේ කිඹුල්ලු නෙමෙයි. වතුර බින්දුවෙත් කිඹුලෙක් ඇති කියලා හිතන්නලු. ඒ කියන්නේ හැම වෙලාවෙම එළඹ සිට සිහියෙන් යුක්තව ඉන්න. මොකද හේතුව තමන්ට අභියෝග කොයි වෙලාවෙ ඇවිල්ලා තමාව විනාශ කරයිද එහෙම නැත්නම් තමාව ඒ අභියෝගයට පරාජය වේද කියලා අපි දන්නේ නැහැ. අභියෝගය ජය ගන්නවා නම් අභියෝගය ජය ගන්න පරාජය වෙච්ච ලාටනේ අපි. එසා පරාජය නොවී සිටීම සඳහා ඒ වෙලාවේදී අපි කටයුතු කළ යුතුයි. අපි සාමාන්‍යයෙන් අපේ සමාජයේ අපේ අම්මලා අපිට කියන්නේ හරියට දත් 32 මැද්ද ඉන්නා වගේ හිතාගෙන ඉන්න කියලානේ. මොකද දත් 32 මැද්ද ඉන්න දිව මේ බලන්නකො කොච්චර වැඩ කරගෙන යනවද කියලා කෑමත් කනවා කතාත් කරනවා කොහොම කරනවා. හැබැයි පරිස්සමට. ඒ වගේ අපි හැම මොහොතකම නිරන්තරයෙන් එළඹ සිට සිහියෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත්. දමනයෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත්. දැන් මේකෙත් ඔය දමනය නෙමෙයි තව දමනයක් තියෙනවා. ඒ දමනය ගැන ගත්තොත් එහෙම ආත්ම දමනය වගේම දැන් අපි හිතන්න දැන් මේ වෙලාවේදී මිනිස්සුන්ට දැන් 40000 පැනලා තියෙන සතමත්ය මේ අත්තනගුළු ගත්තු අය. ඒකදී ඇත්තටම ඕනකම් වලට ගියත් නැත්තෙම නැතු ඇති. අපි ඒකත් කියන්න එපායි. කොරෝනා ට්‍රෙන්ඩ්ට වඩා වැඩි නේ. ඔව් කොරෝනා ට්‍රෙන්ඩ්ට වඩා වැඩි. කොහොමරි 40000 පැනලා තියෙනවා. ඒක වැඩි පිරිසක් තමන්ගේ හිතුමතේ ඕන එපාකම් නැතුවත් යන අය වෙන්න පුළුවන්. ඒක. ඒත් එක්කම ගත්තාම ආහාර පාන ගත්තායින් පස්සේ දැන් ගමන් බිමන්නේ ඒව සීමා කරන්න සිද්ධ වෙනවා. ආහාර පාන ගැන කතා කරද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුම්බීල භයන්තිකෝ භික්කවේ ඕදරිකත්තස්සේතං අදි වචන. මහණෙනි බඩජහරිකම කියලා කියන්නේ කිඹුල් බියක් වගේ කියලා. කිඹුල්ලු ඉන්න වතුරකට කවුරු හරි බැස්සොත් කිඹුල්ලා ඩැහැගෙන යනවා වගේ. බඩජහරි පුද්ගලයා ඩැහැගෙන යනවා. කවුද ඔය ඩයබටික්ස් කිඹුලා ප්‍රෙෂර් කිඹුලා මේ ඉන්නේ? ඒ කියන්නේ කිඹුලා ඩැහැගෙන යනවා. ඒ නිසා ආහාර පමණ දැන අනුභව කරන්න. ආහාරයේ ජනිසිතෝ කැමට ඇලෙන්න එපා. මත්තඤ්ඤුතාච බත්තස්මින් බතහි පමණ දැන අනුභව කරන්න. මේක බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ යම්කිසි සීමාවක් සහිතව කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ ගැන අපේ ඔය නිසා ගැන කතා කරන භික්ෂුන් වහන්සේලාට තියෙනවා අවමේ සහ අතිරේක ලාභ කියලා කොටසක්. දැන් මේ වෙලාවේදී ජීවිතේ අපේ මිනිස්සු අවමෙන් තෘප්තිමත් වෙලා අතිරේක ලාභ ගැන නොසලකා කටයුතු කළ යුතු කාලයක්. දැන් හිතන්න ඇත්තටම සඳහන් මේක කල්පනා කළාම අපිට හිතෙනවා මොන ලෝකයකද අපි හිටියේ කියලා. දැන් මට ඊයේ එක සිස්ටර් කෙනෙක් කතා කළා පෞද්ගලික රෝහලක. ඒ කියනවා හාමුදුරනේ දැන් ලෙඩ 50කට වඩා ඉස්පිරිතාලෙට එන්නේ නැහැ කියලා. ඒ කාලේ එක දොස්තරට 50ට වඩා ඉන්නවා. එතකොට දැන් ලෙඩ නැද්ද? ඇත්තටම අර මේ කොළඹ හිඟන්නෝන්ගේ කතාවම තමයි. කොළඹ හිඟන්න මේ කොරෝනා ආපු ගමන් ඇඳරි නීතිය දාපු ගමන් මොකද වුනේ? ඇත්ත හිඟන්නෝ ටික ඉතුරු වුණා බොරු හිඟන්නෝ ටික මාරු වුණා.
ඒ වගේ ස්පිරිතාලවලත් ඇත්ත ලෙඩ්ඩු 50 තමයි දැන් එන්නේ. අනිත් ඔක්කොම බොරු ලෙඩ්ඩු. ඇත්තටම අපි ස්පිරිතාලවල ගිහිල්ලා තියෙන බොරුවට. අපි ස්පිරිතාලවල ගිහිල්ලා තියෙන්නේ බොරුවට. ඒ කියන්නේ තනිකර මානසික අවශ්‍යතා තිබිලා තියෙනවා. එතකොට ආහාර අවශ්‍යතාව අපිට සීමා වෙලා තියෙනවා. ඇඳුම් ගැන බලන්නකෝ දැන් පහුගිය කාලේ දැන් අපි හිතමු දැන් අවුරුදු කාලේ හාමුදුරුවනේ හිටියානම් එහෙම මේක මං කියනවට කැමති වෙන එකක් නෑ ඔය ඇඳුම් කඩ තියෙන අය. ඒක හරි. හැබැයි උනාට අන්න අවශ්‍ය විදියට මිනිස්සු ඇඳුම් අරගෙන ගෙවල් වල ගිහිල්ලා ගොඩ ගන්නවා. තේරුමක් නැතුව ඇඳුම් අර ගන්නවා. සමහරවිට ගෙවල් පිරීලා තියෙන ඇඳුම් ගොඩවල් වල ඉන්නේ. ඒ ඔබතුමාලා ජීවිතේ ගිහි ගෙවල් වල ඉන්න අය හැටියට දකින්නවනේ මේක. මේක අසීමිතව සීමාවක් නැතුව ඇඳුම් බැලුම් ගන්නවනේ. දැන් නමුත් ඒ මම දැක්කනේ අවුරුද්දෙන් පස්සේ කවුරුත් දිකා යනවා පාරේ. තාම අපේ අන්නේ ඇඳුම් තියෙනවා. ඒ කියන්නේ නැතුවම නෙමෙයි තියෙනවා. ඒ නිසා අපේ අර අසීමිත ආසාවන් වෙනත් දෙයක කරන අතෘප්තිකර මේ බදා ගන්න ගතිය සෑහෙන දුරට ඒ ඕක තමයි දමනය කියන්නේ. එහෙම දමනයකට ගිහිල්ලා තියෙනවා. ආහාර වලින්, ඇඳුම් පැළඳුම් වලින් ඒත් එක්කම දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතෙක්කල් අපි අපේ මිනිස්සු පාටි දාන්න ඕනේ, යාළුවෝ හම් වෙන්න ඕනේ, මේ අඩු ගානේ සතියේටවත් සැරයක් මේ වචනයක් කියනවනේ සෙට් වෙන්න ඕනේ කියලා. එහෙම ඒවා තියාගෙන හිටියා. දැන් කොයි ඒවා? ඒ ඔක්කොම අතහැරලා දාන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එහෙදිට බලද්දි මේ මිනිස්සුන්ට අර ආපදාවක් විසින් යම්කිසි යොමුවක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අන්නේ ආපදාව ඇතුලේ අපිට ආපහු හිතන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. හැබැයි අසන්ත මහත්තයා මේකයි. දැන් චීනේ මොකද කියන්නේ? චීනේ කියනවා ඒගොල්ලන්ට දෙගුණ කරලා නිෂ්පාදන වලට දැන් ඒගොල්ලෝ එළමෙනවා කියලා. දැන් ඇමරිකන් ජනාධිපති බලාගෙන ඉන්නේ මේක ඉහළටම ගිහිලා දැන් ඒගොල්ලෝ කියනවා දැන් පහළ වැටිගෙන ඉන්නේ කියලා. මැරෙන හරිය මැරිලා ඉවරුනන් පස්සේ ඒගොල්ලන්ට තියෙන එකයි. මැරෙන හරිය මැරිලා ඉවරුනන් පස්සේ ඊට පස්සේ පටන් ගන්නවා කියලා. ඔය ඔක්කොම හැරෙනවා හාමුදුරනේ අපේ පැත්තට. ඔය මොකද ඇමරිකාවේ ගණ්ඩ දෙයක් නැහැ. චීනේ ටිකක් තියෙනවා නමුත් ගණ්ඩ දෙයක් ලොකුවට නැහැ. හැබැයි අපේ වගේ රටවල් වල මේ සම්පත් තිබුණාටත් වඩා මංකොල්ල කණ්ඩ ඒගොල්ලෝ පටන් ගන්නවා. අපි හිතුවට දැන් අපි අල්පේච්ඡ වෙන්න ඕනේ. වෙනදා තිබිච්ච අර අධිපර්භෝජනවාදී රටාවෙන් අපි ඈත් වෙලා අපි මේ සංහුන් මිනිසුන් හැටියට මේ ගමනේ යන්න ඕනේ කියලා ඒගොල්ලෝ එහෙම හිතන්නේ නැහැ. මොකද හේතුව අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න හසන්ත මහත්තයා බුද්ධ ආගම තිබ්බා. බුද්ධ ආගම තිබුණ නිසා බලන්නකො අපේ මිනිස්සු බුද්ධ ආගමෙන් ඔක්කොටම උත්තර හොයන්න ගත්තේ. හැම දෙයකටම උත්තර හොයන්න ගත්තේ බුද්ධ ආගමෙන්. හැබැයි උනාට ඒ මිනිස්සුන්ට එහෙම දර්ශනයක් දහමක් නැහැ. ඒ දර්ශනීය දහම නැති නිසා අද දහස් ගණනින් මැරෙනවා. දැන් හිතන්න අපේ රටේ කොරෝනා වෛරසය නිසා මියගේ යම්කිසි 7 දෙනෙක් ඉන්නවනේ. දැන් මේ වෙනකොට 7 දෙනාගෙන් මේක බේරිලා ඉන්නේ ඇමරිකාවට එංගලන්තයට නැත්තම් අපි ගත්තොත් එමේ ඉතාලිය වගේ රටකට ප්‍රශීලේ ඒ රටකට බැරි වෙන්නත් හේතුව මොකද්ද? ඒ රටවලට තිබුණා ස්පිරිතාල තිබුණා යන්ත්‍ර සූත්‍ර තිබුණා ඔක්කොම තිබ්බ හැබැයි මිනිස්සු හිටියේ නැහැ. මනුෂ්‍යත්වයත් ඇති යම් මට්ටමකට. හැබැයි උනාට අපේ තියෙනවා මිනිස්සුන්ගේ ඉන්බිල්ට් මනුෂ්‍යත්වයක්. අපේ ඇඟ තුල තියෙනවා මනුෂ්‍යත්වයක්. ඔබ හිතන්න මේ தත්ත්වයේ ඉහළට ගියොත් අපි දන්නේ මොන தත්ත්වය ඇති වේද කියලා. එසේ නොවේවා කියලා අපි නිරන්තරයෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපේ වෛද්‍යවරු එක්කෙනාට පුළුවන් දවසේ ලෙඩ්ඩු බලන්න ධාරිතාව 25 නෙමෙයි 250 වුණත් අපේ වෛද්‍යවරු ඒ වෙනුවෙන් මනසින් සූදානම්. ඇයි? බුද්ධ ආගමත් එක්ක. ඒ නිසා අභියෝග වලට මුහුණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම ගැටලුව කායික ගැටලුව නෙමෙයි. ඒකට මනස ලෑස්තිද නැද්ද කියන එකයි. මහමූදේ අම්මව කරපිට තියාගෙන දින 7ක් පීනොයි කියන කතාවෙන් තමයි බෝධිසත්වෝ පටන් ගන්නෙ. මාතුපෝසත් ජාතකය කියලා හැබැයි ජාතක කතාව ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ මාතුපෝසක කතාවේ අපි අහලා තියෙන අම්මව කරපිට තියාගෙන දින 7ක් පීනොයි කියන. මූදින්ද වල්ගෙන් පටන් ගත්තයි ලෙහෙනිය කියලා. ඒ නිසා මේ ලැබුගින්න කෙනකොට මේ ලැබුගින්න නිවන්න මේක තියෙන්නේ අර වට්ටක ජාතකයේ සම්තිපක්ඛා අපතන සම්තිපාද අවංචනා මාතා පිතාච නික්කන්තා ජාත වේද පටික්කම කියලා ගින්න නවත්තන්න පුළුවන් වට්ටු පැටියෙකුට පුළුවන්කම තියෙනවා. තමන්ගේ පරපුර බේරා ගැනීම සඳහා බටේට පිඹලා නලපාන ජාතකයේ ශක්තිමත්ව තමන්ගේ පරපුර රැකගැනීමට කටයුතු කරපු නලපාන ජාතකයේ වඳුරගේ චරිතාදර්ශය. ඒ නිසා හසන්ත මහත්තයා එව්වා අහලා පෝෂණය වෙච්ච જાතියක් හැටියට අපි මේකට මුහුණ දෙන්නේ
ඒ අපේ ජීවිතේ ගොඩනගාගත්තු චරිතාදර්ශ නිසා. ඒ නිසා ඒ චරිතාදර්ශය එංගලන්තයට නෑ. ඒ චරිතාදර්ශය ඇමරිකාවට නෑ. ඒගොල්ලන්ට තියෙන තාක්ෂණය. හැබැයි තාක්ෂණය තිබ්බට මිනිස්සු නැති නිසා ඒකට මුහුණ දෙන්න බැරි වුණා. ඒ නිසා අභියෝග වල මුහුණ දෙන්න ඕනේ. අපේ මිනිස්සු අදටත් විශ්වාස කරන්නේ තාක්ෂණය කියලා. මම කියන්නේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. තාක්ෂණය අවශ්‍යයි. හැබැයි තාක්ෂණයට වඩා අවශ්‍යයි මනුස්සකම. මේ පොතු වළඳලා නෙළුම්දඩු වළඳලා ත්‍රිපිටකය ආරක්ෂා කරගත්ත ගෞරවනීය මහා සංඝරත්නයේ සාගත වසංගත හමුවේ බොදු පිළිවෙත රැකගෙන ධර්මයේ රැකගෙන මිනිස්සු රැකගෙන ජීවත් වෙච්ච ගෞරවනීය මහා සංඝරත්නය ගැන සඳහන් වුණා. අපේ හාමුදුරුවෝ වර්තමානයේට ආව වර්තමාන ප්‍රශ්නය බුදුදහම බෞද්ධ පිළිවෙත උගන්වන සරල බව සැහැල්ලු බව නැවත මිනිසුන්ට හිතන්ට අවස්ථාවක් යෙදිලා තියෙනවා. සෝබා දහම පරිසරයේ එක්ක පෑහිලා ජීවත් වෙන හැටි කියලා දීලා තියෙනවා. දැන් සෙල්ලම් බඩු නැවක් නාවොත් එහෙම ළමයි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන සෙල්ලම් බඩු වල සෙල්ලම් කර කර ඉන්නවා. දැන් වෙනදට සෙල්ලම් බඩු අර කෝණ මේකන පාරේ මග දෙපස මග යනකොට දරුවෝ අරගෙන වටපිට තියෙන කඩවල අර කෑම ඕන මේ කෑම ඕන අර වර්ගය ඕන අර රතු පාට බෝඩ් එකේ තියෙන ඒක නම් කියලාම කියන දරුවෝ අපි මේ අම්මලා තාත්තලා කවුරුත් දන්නවා. ඉතින් දැන් ඒව නැහැ. කොටින්ම කඩ වහලා. ඉතින් කවුරුත් ළමෙක් මලෙත් නැහැ. මොකෝ ප්‍රශ්නයක් උනේ නැහැ. සෙල්ලම් බඩු අලුත් ඒවා ලොකු මේ අමුතු ඒවා නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ගෙවල් වල සමහර පරණ සෙල්ලම් බඩු හරි තියෙන ඒවා පරිමහගෙන ඒ වැඩේ කරගෙන යනවා. බලපුවාම මේ අර රෝහල් කතාව වගේ තමයි. ලෙඩ තිබිලා නෙමෙයි ස්පිරිතාලේ ගිහින් තියෙන වැඩි මේකත් හිතන්න ඕන වැඩක්. ඒ සරල බව සැහැල්ලු බව අපිට උගන්වලා දීලා තියෙන බෞද්ධ පිළිවෙතම තමයි බෞද්ධ සම්ප්‍රදායම තමයි. අපි කතා කරමින් ඉන්න අභියෝග හමුවේ බොදු පිළිවෙත ගැන මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහන්. ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. අභියෝග හමුවේ බොදු පිළිවෙත ගැනයි අද මේ විශේෂ දොරමඩලාව වැඩසටහනෙන් අප කතා කරමින් ඉන්නේ ගායන්චානුක මහත්මයා. අපේ ස්වාමීන් වහන්සේලා දෙනම විස්තර කරනකොට මට මතක් වුණේ බුද්ධ වචනයක්. මහණෙනි මේ ලෝකේ කිසියම් ගැටලුවක් එනවා නම් ඒ ගැටලුව එන්නේ බාලයාගෙන්මයි කිව්වා. බාලයෙක් හින්දමයි යම් තැනක ගැටලුවක් ආවොත් ඇති වෙලා තියෙන්නේ. දැන් හරිනේ. ඔය හැම නීතියක්ම කඩන්නේ බාලයෙක්නේ. ඒ කියන්නේ වයසෙන් අඩු කෙනා නෙමෙයි. ඒ පුද්ගලයා අපේ ස්වාමීන් වහන්සේ කදිම විවරණයක් කළා බාලයෙක් හඳුනා ගන්න හැටි. ඉතින් බාලයට විරුද්ධ පැත්තනේ නුවණ තියෙන ප්‍රඥාවන්තයා. එතකොට ප්‍රඥාව දිනු කරන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා බුද්ධ සූත්‍රයේ දේශනා කරනවානේ. අපේ මෙඩගොඩ ස්වාමීන් වහන්සේක ලස්සනට විස්තර කළා. චත්තාරෝ මේ භික්කවේ ධම්මා පඤ්ඤා බුද්ධියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරුෂ සංසරෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකරෝ ධම්මාන ධම්ම පටිපatti. ඔන්න හතර. ඉතින් ඔය හතරනේ මේ රෝගෙන් වැළකෙන්න තියෙන හොඳම පිළිවෙත. ඉතින් ඒ නිසා ධර්මයේ තුල මේ සියල්ල තියෙනවා වෙලා තියෙන්නේ නේද ස්වාමීනි? කොච්චර බණ කිව්වත් පිළිපදින්න නැත්තම් ඇති වැඩක් නැහැනේ. සුනාත ධාරේත චරාත කියලානේ කිව්වේ. ඉතින් ධර්මයේ නෙමෙයි මේ වැරද්ද තියෙන ධර්මයේ පිළිපදින්න නැති එක අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ ඒක තමයි මතු කළේ. අනිත් එක අපේ ඉන්ද්‍රාගාරයේ නායක ස්වාමීන් වහන්සේ විස්තර කරද්දි මට කතාවක් මතක් වුණා. අට කතාවක විවසීම ගැන කියද්දි මේ දැන් අපි කොච්චර මේවා කිව්වත් මේවා ඇහුවත් මිනිස්සු මේක Tamanට වුණාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න එපා. දීඝබානක අබේ ස්වාමීන් වහන්සේ මාගම තිබිච්ච මේ අරියවංශ දේශනාව පවත්වන්න යන වෙලාව මට මතක් වුණා. උන්වහන්සේ එළි වෙනකන් අරියවංශ දේශනාව පවත්වනකොට ඒක වයසක ස්වාමීන් වහන්සේ නමකට මුන්නවසට ලැබෙන ලාභ සත්කාර දැක්කයින් පස්සේ පුදුම ඉරිසියාවක් ආවා. සම්බාසෝ සූත්‍රය කිව්වා දීඝබාන කබයා මේ අරියවංශයේ දේශනා කරනවායි කියලා රැය තිස්සේ මහා කලබලයක් ඇති කළා කියලා පුදුම වෛරකින් බනිනවා. පුදුම කරුමකට දැන් එළි වෙලා දේශනාව අවසන් කරලා වඩිනකොටත් අර දීඝබාන කබේ ස්වාමීන් වහන්සේට යන්න සිද්ධ වුණේ අර බනින හාමුදුරුවොත් එක්කමයි. දැන් දෙනමම යන කාම් බනිනෝ පාරේදී. මොනවා කියලා බැන්නද දන්නේ කොහොම හරි තින් බනිනෝ. ඊට අර ස්වාමීන් වහන්සේ වචනයක් කියන්නේ වඩිනෝ. වැඩලා
තුම්මන් හන්දියක් හම්බුණා. එතනදී දීගබාන කබේ ස්වාමීන් වහන්සේ අර බණින ස්වාමීන් වහන්සේට ආචාර කළා ගරු කළා වැඳලා කියනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ වඩින පාර මේ මයි යන පාර අපට අවසරයි කියලා දැන් වැඩියා. වැඩලා විහාරයට ඇවිල්ලා කකුල් හොදලා මේ පුටුවේ වාඩි වෙනකොට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි අච්චර වෙලා අර හාමුදුරුවෝ ඔබ වහන්සේට බැන්න. එනකාම් බැන්නනේ. ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද? උත්තර නැද්ද මොකක්වත් දෙන්න? ඊට පස්සේ කිව්වා මහන්සලා දැනගන්න මට හොඳට ඇහුණ අර කියපුවා. මම මාගමෙන් පිටත් උනේ මේ විහාරයට එනකන් කර්මස්ථානයක් මෙනෙහි කරමි. මම ඉවසීම මට බාර වැඩක්. මම කමටහන වඩමින් වියාවේ මගේ සිත විසිරුනේ නැහැ පිට ගියේ නැහැ මම කර්මස්ථානයේ තුලයි හිටියේ කිව්වා. හසන්ත මහත්මයා අද වගේ දෙයක් වුණා නම් මක් වේද රෑම අවසන් වෙනවනේ මොකක් හරි උටපටේකින්. ඔය සමහරකට ඉස්පිරිතාලේ දැඩි සත්කාර නවත්තන්නත් පුළුවන්. දැන් බලන්න අපේ රටේ තත්වය සමහරක් කරන දේවල් උදේ නැගිටලා අර පුතණ්ඩියට කන්න දුන්නේ නැහැයි කියලා අම්මට ගහපු පුතු වෙන රටන්නේ මේ ඇඳිලි නීති දාපු කාලේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ නාම් බ දැනගන්න එපා. තමන්ගේ අම්මට සලකන්න ඕනේ පුතා මාතා පිතු උපට්ඨාන. දැන් අම්මා උයලා දෙන්න ඕන කොහොම හරි අර රස්සාවක් නොකරන පුතාට. උයලා දෙන්න පමා වුණයි කියලා සල්ලි නැහැයි කියලා අර අම්මට ගැහුවා. එතකොට මොකද්ද මේ ඉවසීම? දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආදර්ශයට ගන්න එපා. අපි මේ කොච්චර කියනවද? සමහරක් මිනිස්සු ඉන්නවනේ මහත්මයා වකුගඩුව අමාරුව මොකෝ බීලයි. සමහරක් වෙලාවට දැන් එක දවසකුත් මං කිව්වා කෆිප්පු ගහලා වැටිලා ඉන්නවා. ඉහිම් බහින ලෙඩක් නැහැ. මේ සමහරකට දසසිල් අටසිල් අරන් මාස්මාල උම්බලකට කෑල්ලක් ගන්න. ලෙඩ වාට්ටු. ඒකට කම විභංග සූත්‍රයේ තියෙනවා. මොකද අරුන්දගේ ජනක කර්මය බලවත් නම් ආයි මොකක් කළත් මැරෙන්නේ නැහැ. ඒකට කර්මයත් ඔකට දායක වෙනවා. ඒ නිසා කර්මයේ තියෙද නැද්ද අපි දන්නේ නැහැ නේ මහත්මයා. කෝකටත් හොඳයි ආරක්ෂා වෙන එක. ඒක තියෙනවා. එතකොට ඒ නිසා අපේ බෞද්ධ සම්ප්‍රදාය තේරුම් ගන්න අපි කටයුතු කරන්න ඕන. අනිත් එක අපි මේ ආත්ම දමනය කතා කරනවා. අපි කොච්චර මේ අපේ ත්‍රිපිටක ධර්මයේ තුල අට කතාවල තියෙද. දැන් බලන්න එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කැලේ භාවනා කරනවා සත මහත්මයා. භාවනා කරනකොට එක මිනිහෙක් ඇවිල්ලා සතෙක් කියලා හිතලා විද්දා. උන්වහන්සේගේ එගේ මේ පැත්තෙන් ස්වාමීන් වහන්සේ මතක ඇති ඊතලයේ ගිහිල්ලා අනිත් පැත්තෙන් මතු වුණා. හිල පේනවා දැන් එහා පැත්තට. අන්තිමේදී ලේ ගලන නිසා මොකද කරේ තනකොළ ටිකක් අරගෙන වැටියක් හදලා මූඩියක් වගේ ඇබේ විදියට ගැහුවා අර හිලට. ගහම් වීරිය වඩලා භාවනා කළා සියලු කෙලෙසුන් වල මහරහත් භාවයට පත් වෙලා ආත්මේ ජයගත්තා. තවත් දවසකදී එක හාමුදුරු කෙනෙක් කැලේ භාවනා කරනකොට ව්‍යාග්‍රෙක් උන්වහන්සේ දැහැගෙන ගියා. අන්තිමේදී හාමුදුරුවෝ කල්පනා කළා දැන් කෑ ගහලා වැඩක් නැහැ. මට පිහිට ධර්මයේ විතරයි. උන්වහන්සේ වේදනානුපස්සනාව මෙනෙහි කළා. වේදනාව මෙනෙහි කළා. හසන්ත මහත්මයා කකුලේ මුල් හරිය කනකොට සෝතාපන්න වුණා. දනිස් හරියට කද්දි සකදාගාමි වුණා. ඉන හරියට කද්දි අනාගාමි වෙලා හෘද මාංශයේ කාලව සංගන්ට පෙර සියලු කෙලෙසුන් වසල මහරහත් භාවයටපත් වුණා. ආත්මේ ජයගත්තා. මෙන්න බලන්න වීරයෙන් මේ දුක කෙලවර කරන හැටි. මේ පාරමිතානේ හාමුදුරුවනේ වීරියනේ. ඉතින් වීරියනේ. ඉතින් එතකොට අපි කොච්චර දේවල් කතා කළත් වැඩක් වෙන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න එපා. මහත්මයා නිකන් හිතන සත්තු කොහොමද අර කූඩුවකට වෙලා ඉන්නේ අපිට මේ ගෙයක් ඇතුළේවත් ඉන්න බැරි න ะ. ඇත්ත කතාවනේ. එතකොට ඒ සත්තුත් ඉන්නවනේ. එතකොට අපි කල්පනා කරන්න එපා අපිට මේ සතියක් දෙකක් මාසයක් එක තැනකට වෙලා ඉන්න බෑ. මේ කොරෝනා හින්දා මට වෙච්ච යහපත මොකද්ද දන්නවද? මම පොත් 3ක් ලියාගත්තා. හාමුදුරනේ මේ මාස 3ට මොහොත්පත් ගුණානන්ද හාමුදුරන්ගේ චරිත කතාව ලියලා ඉවර කළා. කොච්චර ලොකු විවේකයක්ද මට ලැබුණේ. ඒ නිසා පොත් ලියන්න පුළුවන් ඇත්ත පොත් ලියන්න. කවි ලියන්න පුළුවන් ඇත්ත කවි ලියන්න. කාණ්ඩ ලියන්න පුළුවන් ඇත්ත උය කාණ්ඩ. හරි? බණක් භාවනාවක් කරගන්න කොච්චර වටින කාලයක්ද අපිට මේ ලැබුණේ. අඩු ගණනේ අපිට මේ තියෙනවනේ පහසුකම් අර මේ ඇටවැලවල් මහත්මයා. දැන් ඕක අපිට කරන්න පුළුවන් දෙයක් නේ. 아무තෙන් ඕපදූප හොයන්න වෙලාන්නේ මේ වගේ ඇටවැලක් අරගෙන. ඉතිපිසෝ ගාථාව මේ ඇටවැලට කිය බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. දැන් නාවේනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපේ රටේ වැඩ හිටපු උන්වහන්සේ කෝටි කීයක් බුද්ධානුස්සතිය වඩලා තියෙනවා. එතකොට මේ වගේ ඇටවැලක් තියාගෙන බුද්ධානුස්සතිය වැඩුවයින් පස්සේ මානසික සහනයක්. එතකොට එක එක්කෙනාට බැන ඉන්න ඕනේ නැහැ නේ. මේ සැරේත් ඇඳිලි නීතිය තාමත් තියෙනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ ගා බල ඉන්න ඕනේ නැහැ නේ. අපේ යහපතටනේ ඔක දාලා තියෙන්නේ. එතකොට නිකන් මේ හිත නරක කරගන්න දූෂණය කරගන්න ඕනේ. ඇටවැල ගන්න එක කායටත් හොඳයි හිතටත් හොඳයි. මොනවා හරි වැඩ පිළිවෙලක් කරන්න ඕනේ.
ඒ විතරක් නෙමෙයි. මම රහතන් වහන්සේලාගේ චිත්‍ර විශාල ප්‍රමාණයක් ඇඳගත්තා මේ නිවාඩු කාලේ. දැන් රාජාවලිය ලියනවනේ මහා සිංහලයේ රාජවංශය ලියනවා ස්වාමීන් වහන්සේ. දැන් අද ලිව්වා තුන්වෙනි දප්පුල රජුරුව ගැන. එතකොට මට මේ කොරෝනා වසංගතය අවසන් වෙනකොට පොත එළියට දාන්න පුළුවන් වෙයි. අපේ හඳුරන්නේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ළමෙක් කතා කළා කැලණිය විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ. ඉතින් ඒ ළමයා මට කතා කරලා කියනවා මේ පොත් එයත් දෙකක් ලියලා අවසන් කළා කිව්වා මේ නිවාඩු කාලේ ෆස්ට් ඉයර් එකේ ළමෙක්. එතකොට බලන්න මම කැලණිය විශ්වවිද්‍යාලේ අපේ හඳුරන්නේ ඉගෙන ගන්න කාලේ පාලි බෞද්ධ අධ්‍යයනාංශයේ පොත් 40ක් ලිව්වේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. ඔබ වහන්සේ දන්නව හොඳටම. එතකොට චිත්‍ර ටික ඇඳමුකෝ මේ කාලේ කන්න අපිට වෙලාවක් නැහැ. මහත්මයා ඒ නිසා කාලේ කළමනාකරණය කරගන්න අපිට හොඳටම පුළුවන්. ළමේට ජාතක කතාවක් කියලා දෙන්න පුළුවන්. උදේට එක කතාවයි හවසට එක කතාවයි. පොතක් අරන් කියවන්න පුළුවන්. පොත්ම කියවනවා නෙමෙයි මාරුවෙන් මාරුවට. ඒ නිසා වැඩ නම් තියෙනවා ඕන තරම් කරනවා. ඒ නිසා මේ කොරෝනා අවසන් වෙනකොට විශාල දැනුම් සම්භාරයක් එක්ක අපේ අධ්‍යාත්මය දියුණු කරගන්න කදිම අවස්ථාවක් නුවණ තියන අය බාධක ජයගන්නේ මෙන්න මේ විදිහටයි. ඒක අපිට ශාස්ත්‍රඥ වහන්සේ කියලා දීලා තියෙනවා. අභියෝග කියපුවා මේක සංකීර්ණ යෙදුමක්. කායික අභියෝග වෙන්න පුළුවන්, මානසික අභියෝග වෙන්න පුළුවන්, විවිධාකාරයේ අභියෝග. බොදු පිළිවෙතත් එක්ක අපි මේ කතා කරමින් මට මතක් වුණා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කතා කරද්දී මේ කොරෝනා වසංගතය ඇවිල්ලත් නැහැ. ලෙඩ සුව කළ විස්මිත පැරණි ක්‍රම ගැන අපි දොරමඩලා වැඩසටහනද වහන්සේත් වැඩම කළා. ලෙඩ සුව කළ අපේ පැරණි විස්මිත ක්‍රම. මේ බෞද්ධ සම්ප්‍රදායේ එන සමහර ක්‍රම බොහෝ දෙනෙක් නොදන්න දේවල් පොතපතේ සඳහන් වෙච්ච දේවල් එහෙම එලි කළා. මට ඒවත් මතක් වුණා. දැන් ඒව ගැනත් නැවත කතා කරන්න පටන් අරන් තියෙන යුගයක් හින්දා අභියෝග හමුවේ බොදු පිළිවෙත ගැන අප කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මන්ත්‍රීට යන්න පණිවිඩ කීපයක් සඳහා. ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. අභියෝග හමුවේ බොදු පිළිවෙත. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් හරිම සතුටින් මේ වැඩසටහනේ තොරතුරු අහමින් ඉන්න මොහොතක අපේ මේ මැදගොඩ හාමුදුරුවෝ සඳහන් කළානේ ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. ආපදාවේදී තමයි මහරජ ස්ථාමය කියලා කියන්නේ ධෛර්යය දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. අභියෝගයන් කුස්සියෙදිත් හම්බ වෙනවා. සාලෙදිත් හම්බ වෙනවා. පාරෙදිත් හම්බ වෙනවා. රජයටත් හම්බ වෙනවා, ජනතාවටත් හම්බ වෙනවා. අභියෝග දිනා ගන්න නම් ඒ අභියෝග වෙන වෙනම හඳුනා ගන්නත් ඕන, ප්‍රතිචාරයක් ලැබවීම සඳහා ප්‍රතිශක්තික වෙන්නත් ඕන. ඒතර එක එක ප්‍රතිශක්තිය ඉන්නේ එක එක විදිහට. උඩ පැනලා ගහනකොට සෙමට ප්‍රතිශක්තිය තිබිලා වැඩක් නැහැ. ඒක වෙන එකක්. ඒ වගේ ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ කියලා කියද්දි සංස්කෘතෙන් කියනවා ආපත්සු මිත්‍රම් ජානීයාත් යුද්ධේ ශූර මරණේ සුචිම් භාර්යම් ක්ෂීණේසු විත්තේසු ව්‍යසනේසු ච බාන්ධවාන් කියලා. මේකත් හරි වටිනවා. ගිහි ජීවිතේ ගෙවන් කරන බොහෝ දෙනාට වටිනවා. එක පැත්තකින් ආපත්සු මිත්‍රං ජානීයාත් විපත්තියක් වෙලාවට තමයි යාළුවෝ අඳුන ගන්න පුළුවන්. හොඳ වෙලාවට හරිම මිත්‍රයෝ, හොඳම මිත්‍රයෝ දැනගන්න පුළුවන් වෙන්නේ ආපත්සු. හරියට විපත්තියක් කරදරයක් වෙච්ච ගමන් Taman ළඟ ඉන්නවද, Taman දාලා යනවද, මම මේ පොල්ල කඩගෙන ඉන්නේ කියලා පොල්ල කඩගෙන ඉන්න ගියේ කියලා මාරු වෙලා යනවද? ආපත්සු මිත්‍රං ජානීයාත් යුද්ධේ ශූරම්. හරිම සූරයා දැනගන්න නම් යුද්ධයක් එන්න ඕන. දැන් මේ වෙලාවේ නේද manussකම් පෙවුනි. හමුදාවේ ආරක්ෂක සේනාංකවල ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න දෙවිවරු වගේ මිනිස්සු හඳුනාගත්තේ මේ වෙලාවේ. ඒ වාගේම නේද කිසි කමකට නැති
පිරිස් හඳුනගත්තෙත් මං කියන්නේ දේශපාලනයේ සහ මේ සාමාන්‍ය ජනතාව අතර කිසි රටට ජාතියට වැඩක්ම නැතයි කියලා හිතෙන විදිහ. යුද්ධේ ශූරම් රණේ සුචීම් ණයක් වෙන්න ඕනේ හරිහාමන් මිනිහගේ පිරිසුදුකම තේරුම් ගන්න. ණයක් ගත්තාම දුන්නොත් නොදුන්නොත් හොයාගත්තා. යුද්ධේ ශූරම් රණේ සුචීම්. ඊගා වැදගත් එක මේ පින්නතුන්ට වැදගත්. භාර්යාම් ක්ෂීණේසු විත්තේසු. භාර්යාව චෙක් කරගන්න නම් සල්ලි නැති වෙන්න ඕනේ. දේපල නැති වෙලා සල්ලි නැති වෙලා පඩි නැති වෙච්ච ගමන් හොයාගත්ත හැකි භාර්යාව හොඳද නැද්ද කියලා. එතකොට අර ලුණුවේ බත්තුවේ කම කරත් තරම් කියාපු එක ඇත්තද නැත්තද වෙනවා. භාර්යාම් ක්ෂීණේසු විත්තේසු ව්‍යසනේසු ච බාන්ධවං නෑදෑයෝ අඳුනගන්නේ ව්‍යසනයක් වුණා. මහා විශාල විනාශයක් කරදරයක් වුණාම තමයි භාර්යාව තේරුම් ගන්න. මේ නෑදෑයෝ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශ්ලෝකයක් තව එකක් තියෙනවා විපදි ධෛර්ය යන්න මේක හරිම වැදගත්. විපදි ධෛර්ය මතා අභ්‍යුදයේ ක්ෂම සදසි වාක් පටුතා යුධි වික්‍රම. ඒ වගේම යසස්ස චාබි රුචිර ව්‍යසනම් ශ්‍රුතව. ප්‍රකෘති සිද්ධ මිදම් හි මහත්මනාම්. මේකේ විපදි ධෛර්යයන් විපත්තියක් වෙච්චාම ධෛර්යය. ඒක තමයි අභියෝගයේ ජයග්‍රහණය. විපත්තියක් නම් අඬන්නේ නැහැ. විපත්තියක් නම් දුවන්නේ නැහැ. විපත්තියක් නම් බෙදෙන්නේ නැහැ. විපත්තියක් නම් එකට එක්කහුව වෙලා කටයුතු කරනවා මිසක් දෙතුන් පැත්තට අදින්නේ නැහැ. විපත්තියක් නම් විපත්තිය රටට නම් ඒ වැටෙන රට අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. එඳ විපදි ධෛර්යයන් විපත්තියක් වෙච්ච ගමන් ධෛර්ය සම්පන්න වෙන්න ඕන. අද අභ්‍යුදය ක්ෂම හොඳටම හරි ගිය වෙලාවට හොඳටම දියුණු වෙලා ඉන්න වෙලාවට ක්ෂම ඉවසීමෙන් ඉන්න ඕන. විපදි ධෛර්ය මත අභ්‍යුදය ක්ෂම සදස්සි වාක්පට්ට සභාවකට ගියා නම් කතා කරන්න පුළුවන් ඉන්න ඕන. කතා කරන්න බැරුව සභාව ගිහිලා වේදිකාවට වාඩි වෙලා ඉඳලා මේ ආව ඒක තමයි එනම් කියලා යන්නම් කියලා එහෙම ගිහින් බෑ. සදස්සි වාක්පට්ට යුධි වික්‍රම යුද්ධය නම් ජයග්‍රහණය කරන්න ඕනේ. යුද්ධය නම් අභියෝගේ වික්‍රම වික්‍රමාන්විත වෙන්න ඕන. යසස්සි චාබිරුචි යසස්සි කීර්තියක් තියෙනවා නම් ඒකට කැමති වෙන්න ඕනේ. යසස්සි චාබිරුචි ව්‍යසනම් ශ්‍රුතව. ශ්‍රුතව කියන්නේ කටකතා කියලා කියන જાතිය තියෙන්නේ විශ්වාස කරන්න නෙමෙයි. අභියෝගයක් කටකතා කියලා කියන එක. කටකතා SMS Facebook campaign එහෙම තියෙනවනේ. ඒවා එකක්වත් 100% පිළිගන්න බෑනේ. ඒවා අභියෝග. ඒ හින්දා එක අභියෝගවලට එක විදිහට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේක විපත්තියක් විපදි ධෛර්යයක්. විපත්තියේදී ධෛර්ය සම්පන්න විය යුතුයි. රටත් ධෛර්ය සම්පන්න විය යුතුයි. ඒ වගේම ජනතාවත් ධෛර්ය සම්පන්න විය යුතුයි. අද වෙනකොට වියට්නාමයේ නැගිටලා තියෙනවා. අද වෙනකොට තායිවානයේ නැගිටලා තියෙනවා. තායිවානයේ තියෙන්නේ වියට්නාමයේ තියෙන්නේ චීනෙ ගාව. හරිනම් චීනෙ වැටෙනවට වඩා වේගින් වැටෙන්න ඕන තායිවානය. චීනෙ තරම් ලොකු නැති හින්දා. තායිවානයේ අද වෙනකොට සම්පූර්ණයෙන්ම නැගිටලා දැන් අද වෙනකොට shops ඔක්කොම හැරලා ඉස්කෝල හැරලා රජයේ සියලු කාර්යාලය හැරලා සාමාන්‍ය ජන ජීවිතයටපත් වෙලා මුඛාවරණ පැනඳගෙන සමාජ දුරස්ථභාවයේ තියාගෙන කටයුතු කරනවා. වියට්නාමයේත් ඒ වගේ. ජපානයේ තාම ඇරලා නැති වුණාට ජයග්‍රහණය කරනවා. මොකද්ද? අභියෝගයයි ඉස්සරහා ධෛර්ය සම්පන්න. විපත්තියක් වෙච්ච ගමන් තමයි නැගිටින්නේ. අනිත් වෙලාවට නැගිටින්නේ. සිංහයෝ එහෙමයි. එහෙනම් නිදාගෙන ඉන්නේ සංසුන් වෙලාවට. සිංහයා නිදන්නේ සංසුන් වෙලාවට. ඇහැරලා ඉන්නේ නොසන්සුන් වෙලාවට. ඒ හින්දා පිස්සු කලබල වුණාට දොස්තර කලබල නැහැ. ඒක තමයි අභියෝගයක ස්වභාවය. රටකට අභියෝගයක් වෙච්චාම අභියෝගේ බාර ගන්න ඕන රටවැසියෝ සියලු දෙනා. COVID-19 හදන්නේ ගිය ආණ්ඩුවෙනුත් නෙමෙයි මේ ආණ්ඩුවෙනුත් නෙමෙයි. COVID-19 හදන්නේ වෙන රටකිනුත් නෙමෙයි අපේනුත් නෙමෙයි. COVID-19 හදන්නේ දේශපාලන පක්ෂයක පාටක් විසින් නෙමෙයි. ඒ කවුරු හැදුවත් අභියෝගයක් ඇවිදින් තියෙනවා. ඒ අභියෝගයේ වෙලාවේදී එක එක්කෙනාට දොස් කිය
අතන රැස් වෙමු නෑ මෙතන රැස් වෙමු මෙතන නම් බෑ අතන රැස් වෙමු. කියන මේ අපේ වගකීම. ඒක හින්දා ගෙදරක තොටිල්ල ඉන්න ළමයෙකුටත් වගකීමක් තියෙනවා. මදුරුවෙක් කනවා නම් අඬන්න ඕන. තොටිල්ලේ ඉන්න දරුවටත් වගකීමක් තියෙනවා. ඒ වගේ ජනතාව හැටියට වගා කරන්න ඕන. ජනතාව හැටියට දරා ගන්න ඕන. අද වෙනකොට අපේ පන්සල්වලුත් වහලා තියෙනවා. මම අද එන්නෙත් පන්සලේ ගේට්ටු දෙකක් තියෙනවා. ගේට්ටු දෙක හරහාම ලණුවක් ඇදලා ලණුවේ කොහොඹ වතු එල්ලලා. අදටත් දානේ හදාගන්නේ අපි. දැන් මාසෙකමාරක් දෙකක් විතර පන්සලේ දානේ නේ. අවුරුදු 97ක් මගේ ලොකු හාමුදුරුවෝ. මාසෙ රැක බලාගෙන අපේ පන්සලේ සියලුම ස්වාමීන් වහන්සේලා ගිහි බෞද්ධ ජනතාව ඕම ඉවසිල්ලෙන් ඉන්නවා. ඔබතුමා පොත් 3ක් ලිව්වා මාත් පොත් 5ක් ලිව්වා. ඒක නිසා අභියෝගයක් මේක. ඒ අභියෝග තියෙන්නේ ජයග්‍රහණය කරන්න. පරාජය වෙන්න නෙමෙයි. අභියෝගය තියෙන්නේ මූණ දෙන්න. ඒක නිසා සමහර ලාවට හෙට අනිද්දාට හරි අරපු රටේ දුරස්ත භාවය රැකගෙන පාලනය කරගෙන මූණකට ආවරණය කරගෙන වැඩ කරමු. රට නවත්තන්නද කියන්නේ? හෙට වහන්නද කියන්නේ? ඉගෙනගෙන නවත්තන්නද කියන්නේ? ගොවිතැන් නවත්තන්නද කියන්නේ? අද කියන දවස හෙට කියන දවසේදී අතීත කාලයක්. අද කියන්නේ අදට වර්තමානයක්. ඒත් හෙටට අතීතයක්. මේ සියල්ලම අතීතගත වෙනවා. හෙට කියන දවස අදට අනාගතය තමයි. ඒත් හෙට වෙනකොට ඒක අද වෙනවා. අනිද්දාට ඒක අතීතය වෙනවා. ඒක නිසා අනාගතය හැමදාම වර්තමානයේ වෙලා අතීතගත වෙනවා. වර්තමානයේ හරහා අතීතගත වෙනවා. සමය එකක්වත් නවත්තන්න බෑ. අභියෝග තියෙන ජයග්‍රහණය කරන්න. දිනමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් අර සංස්කෘත කියමනක් තියෙනවනේ හැමදාම හේම්නක් සංලක්ෂතේ භ්‍යග්නව විසුද්ධි සාමිකාපිවා කියලා. ඒ කියන්නේ රත්තරන් දාන්න ඕනලු ගින්දරට පිරිසිදුද නැද්ද කියලා බලන්න. රත්තරන් වල පිරිසිදු බව මයින්ඩ් තියෙන ක්‍රමය තමයි ගින්නට අල්ලලා බලන එක. ඒ වගේ අපි ශක්තිමත් සමාජයක්ද ශක්තිමත් ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් අපිට තියෙනවද? ඒ පුද්ගලයාගේ පෞරුෂය ශක්තිමත්ද කියලා බලන්නත් මේ අභියෝග කියන එක අත්‍යවශ්‍යයි. ඒතර අභියෝගය අපිට අවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ අභියෝග ජයග්‍රහණය කිරීමේදී වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. පුද්ගලයා තමන්ගේ අරමුණ සාර්ථක වෙන තාක්කල්ම වෑයම් කරන්න ඕනේ. සමහර උදවිය මේක පවට එහෙමත් නැත්නම් මේක දෛවයට බාර දීලා තියෙනවා. හැබැයි වුණාට ඒකෙදිත් අර ලස්සන කියමනක් තියෙනවා උද්‍යෝගිනම් පුරුෂ සිංහම උපයිති ලක්ෂ්මී දෛවේන දේය මිතිකා පුරුෂා වදන්ති. දෛවං නිහත්‍ය කුරු පෞරුෂමාත්ම ශක්ති යත්නේ කෘතේ යදින සිද්ධති කෝත්‍ර දෝස. උද්‍යෝගිනම් පුරුෂ සිංහම උපයිති ලක්ෂ්මී කියන උත්සාහවන්ත කෙනාට තමයි ජයග්‍රහණයක් ලැබෙන්නේ. ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. දෛවේන දේ මිතිකා පුරුෂා වදන්ති. පිනට කියලා කියන්නේ මෝඩයෝ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඇත්තටම අපේ රටේ මේ පුදුමාකාර ශක්තියකින් අපි මේ ආවරණය කරගෙන ඉන්නවනේ මේ COVID-19. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඕක ඉතින් අපේ පිනට ඉර පායනවා අරවා මේවා කියන්න පුළුවන්. දෛවේන දේ මිතිකා පුරුෂා වදන්ති. මෝඩයෝ කියනවා නින්දිත පුරුෂයෝ කියනවා මේක දෛවයට කියලා. දෛවං නිහත්ති කුරු පෞරුෂමාත්ම ශක්තිය. දෛවයේ පැත්තක දාලා ආත්ම ශක්තිය වඩන්න. යත්නේ කෘතේ යදින සිද්ධිත කෝත්‍ර දෝස උත්සාහ කරලත් සාර්ථක වෙන්නේ නැත්නම් බලන්නලු අත්‍ර දෝෂ මෙහි දෝෂය කුමක්ද කියලා. මම හිතන්නේ හඳුනන ගොඩක් අය උත්සාහ කරලා සාර්ථක වෙන්නේ නැත්නම් කවර දෝෂයක්ද කියලා අහන්නේ නිකන් ඔන්න අතහැරලා දාමු කියලා. එහෙම නෙමෙයි. උත්සාහ කරලත් සාර්ථක වෙන්නේ නැත්නම් අත්‍ර දෝෂ මෙහි දෝෂය මොකද්ද කියලා හොයන්න ඕනේ. එතකොට දෝෂය වගන ඒකට පිළියම් කරාට පස්සේ සාර්ථක වෙනවා. ඒ නිසා රටක් හැටියට අපිට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. අපේ ඉන්දිරාගාරේ පඬිත හඳුරුවොත් මමත් අද දවල් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රැස්වීමකට ගියා. ඒ වෙලාවේදී මේ නවෝත්පාදන ගැන අපේ හඳුරුවේ කතා කරන්නේ දැන් හසන්ත මහත්තයා නවෝත්පාදන කියද්දි මට ඒක මතක් වුණේ. දැන් අපේ රටේ නවෝත්පාදනයන් සිද්ධ කළාට මේ නවෝත්පාදනයන්ට තියෙන ලොකුම ප්‍රශ්නය කියලා කියන්නේ ඒකට පිළිගැනීමක් දෙන්න බැහැ. දැන් අපේ කියනවලු ජර්මනිය හදපු භාණ්ඩයකට වඩා හොඳ නවෝත්පාදන පිළිබඳව කතා කරද්දී අර ඒක මැතිතුමෙක් සඳහන් කරනවා ජර්මනිය හදපු මෙෂිමකට සමානව එහෙමත් නැත්නම් ඊටත් වඩා හොඳට වැඩ කරන අපේ මැෂින් එකක් තියෙනවා හදලා. අපි තුමු වෙන්ටිලේටර් එකක් කියලා. ශ්වසනාධාරක මැෂිමක්. කොහමද මේ තාක්ෂණිකව ඒක බාර ගන්න කැමති නැහැ යම් කණ්ඩායම්. මොකද හේතුව ඔවුන්ගේ මොලේ හදලා තියෙන්නේ
ඒව නොපිළිගන්නා තැනට සීල් කරලා. ඒ හැටියට ගනිද්දි දැන් ඔබතුමා සඳහන් කළා සෙල්ලම් බඩු ගැන. ඇත්තටම මේ සෙල්ලම් බඩු අපේ රටේ හදන්න බැයිද? නොඑක ලී වලින් හදනවා. අපි ඉස්සර අපේ ගම්වල අපි කොච්චර අපි පොල් කොට රෝදින් පටන් අරගෙන ආමුදුනේ කොච්චර දේවල් කළාද? ඒ නිසා ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා පොඩි දරුවන්ටත් අවශ්‍ය කරන සෙල්ලම් දේවල්. හැබැයි අපි කොච්චර දවසක් මේක කරන්නද? කොටිම කියනවා නම් වෙසක් කූඩුව දැන් චීනෙන් ගෙන්නේ නැහැ. ලොකු දෙයක් දැන්න වෙසක් කූඩු බඳිනවා. සරුංගලයේ දැන් මේ පාර චීනෙන් ගෙනාවේ නැහැ. දැන් ඔන්න සරුංගල් බඳිනවා ළමයි. ඒ තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි උනාට අපේ නවෝත්පාදනයන් කළත් ඒවා පිළිගන්න අපේ උඩ ලෑස්ති නැහැ. උඩ කියලා කියන්නේ දේශපාලන ශාස්ත්‍රයේ හෝ එහෙම නෙමෙයි. අපි යම්කිසි මේ ලෝකයේත් එක මේ ගෝලීය தත්ත්වය ඇතුලේ අපි ස්ථානගත වෙලා තියෙන්නේ. අපි නිර්මාණය කරන දේවල් අපේ මිනිස්සු පිළිගන්නේ නැති තැනක. ඒ නිසා සඳ මහත්තයා මේ අභියෝගෙත් අපි ජය ගන්න ඕනේ. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටේ අපි කියන සියරට දේ සිරිසැප දේ කියලා කියවනේ. සිරිසැප දෙන්නේ කොහෙද? අපේ මිනිහෙක් කාර් එකක් හදුවට ඒ කාර් එක අපිට එළියට දාගන්න බෑ. හරි විදිහ නම් කාර් එකක් හදන්න දක්ෂතාවය තියෙන කෙනාට ඒ අවශ්‍ය කරන පහසුකම් දීලා ඔවුන් ඉදිරියට ගන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කරේ මොනවද? පාබතන් දාතබ්බන් නේද? දෙන්න ඕනේ ගොවියන්ට මොනවද දෙන්න ඕනේ? බීජ බත්තන්. බත් මේ බීජ දෙන්න ඕනේ බිත්තර වී දෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ව්‍යාපාර කරන්න කැමති ඒකට මොනවද කරන්න ඕනේ? ප්‍රාග්ධනය දෙන්න ඕනේ. ඒ වගේම බත්ත වේතරම් දාතම් මම බත් වැටුප් දෙන්න ඕනේ කාටද? රාජ්‍ය සේවය කරන්න පුළුවන් අයට. ඒ හැටියට ගණිතදී ඒ අයගේ සුදුසුකම් සහ ඒ අයගේ රුචි අරුචිකම් තෝරාගෙන ඒ අයට අවශ්‍ය ශක්තිය දුන්නොත් විතරයි ඒගොල්ලන්ට නැගිටින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා රටක් හැටියට මේ අභියෝගය දිනන්න අපිට හොඳම දවස ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මේ වෙලාව මේක අපිට අපි වරද්දා ගන්න නැතුව මේ රෝගී ඉවර කරගමු. ඊට පස්සේ මේ මිනිස්සු තුල ඇති වෙලා තියෙන දැන් ඕනම අපිට අපි කියන්නේ අර කෙනෙක්ට ඉස්සරහට යන්න නම් කට්ට කන්න ඕනේ කියලා. දැන් මිනිස්සු ටිකක් කට්ට කන්න දැන් හුරු වෙගෙන යනවනේ. එතකොට අන්නේ ඒ හුරු වීමත් එක්ක ඒ තමන් ලබා ගන්න ආත්ම ශක්තිය ධෛර්යය. ඒ වගේම අපේ රටේ මොන තරම් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්නවද බලන්නකො මේ කොරෝනා රෝගියෙක් ගියයි කියලා හොයාගත්තු ගමන් එයාගේ පළවෙනි වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ හොයලා ඒගොල්ලෝ හරියට අර ගහක් රූට් බෝල් කරනවා වගේ ප්‍රශ්නේ රූට් බෝල් කරලා බෙන්න ගෙනහිලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම බෙන්න ටික දවසකට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂ හරිය නැත්තම් මම දැකේ පෙරේදා මේ මොනවා CID එකේ ප්‍රධානිය ඇවිල්ලා කියනවා එළියට ඇවිල්ලා. එයා කියනවා මේ බුද්ධියන්ස ප්‍රධානිය. එයා කියනවා දැන් එළිය නෑ ඒ ඔක්කොම අපි ක්ලස්ටර්ස් ටික එකතු කරලා ඉවරයි කියලා. ඒ පුළුවන් ශක්තිය අපිට තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම වසන්ත මහත්තයා අපිට තියෙන්නේ අර තියනනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න අවශ්‍ය වෙන්නේ මේ සාමාන්‍ය ජනයා විතරක් නෙමෙයි. ඒකට නායකයෙක් ඕනේ. නායකයෙක් ඕනේ, මැනේජර් කෙනෙක් ඕනේ. අමන්ත්‍ර මක්ෂරන් නාස්ති. මන්ත්‍ර වලට ගන්න බැරි අකුරු જાතියක් නැහැ. නාස්ති මූලම ඖෂධං. ඖෂධ වලට ගන්න බැරි මුල් જાතියකුත් නැහැ. අයෝග්‍යෝ පුරුෂෝ නාස්ති. මේ වැඩකට නැති මිනිසුත් නැහැ මේ රටේ හැම මිනිහෙක්ම වටිනවා. යෝජකස්තත්‍ර දුර්ලභ. හරි විදිහට ඒ අයව නිසි පාර ගෙනහිල්ලා ඒ ඔවුන්ට අදාළ තැන උන් පිහිටුවන්න අවශ්‍ය කරන හරි මැනේජර්ස්ලා අවශ්‍යයි. එමෙතත හරි නායකයෝ අවශ්‍යයි. අපි හිතනවා දැන් මේ තියෙන වර්තමාන නායකත්වය ඇරෙන්න අපිට බලාපොරොත්තු තියන්න නායකත්වයක් නැහැ මේ රටේ. ඒ නිසා මේන් ප්‍රයෝජන අරගෙන ඇත්තටම අපි කියන්නේ මේ මිනිස්යාගෙන් වැඩක් ගමු කියලා. මේ මිනිස්යාගෙන් වැඩක් ගමු. මොකද මේ වැඩ ගන්න වැඩි කාලයක් නැහැ. ඒ මිනිස්යාගෙන් වැඩක් අරගෙන මේ රට වාසනාවන්ත රටක් බවට පත් කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මේ වෙලාවේදී මේ අභියෝගයට මුහුණ දෙනකොට හිතන්න ඕන විදිය. අභියෝග හමුවේ බොදු පිළිවෙත ගායන් චානක මහත්මයා. අපේ මෙදගොඩ නායක ස්වාමීන් වහන්සේ ලස්සන තැනකින් වටින තැනකින් නතර කළා. එතනින් මාත් අවසන් කරන්නම්. අපේ ඉන්ද්‍රාගාරයේ නායක ස්වාමීන් වහන්සේ මේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් මේ ලංකාද්වීපයත් පිරිහීමට පත්වෙන හැම අවස්ථාවකම යුග පුරුෂයන්ගේ පහළවීම ධර්ම ස්වභාවයක්. 19 වෙනි සියවස අන්තිම කාලේ වෙනකොට පුදුම යටත් විජිතයක් බවට පත් වෙලා ಜಾති තුනකින්ම බැටකාපු ಜಾතියක් ස්වාමීන් වහන්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ මහා ලොකු සර්වසාධාරණයි කියන ඔය බටහිර රටවල්නේ අපි විනාශ කළේ අපට රජෙක් හිටියනේ. ඒ රජා අපට නැති කලේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රටවල්නේ මානව හිමිකම් ගැන. අපට රජුරෝ ඉන්න හැබැයි. ඒකේ රජුරෝ ඉන්නවා. අපේ ජාතියම විනාශ වුණා රජුරෝ නැති වෙච්ච ගම. අපේ ශාසනය විනාශ කළා දැන් සංඝ රාජයන් වහන්සේ නැති වෙනවත් එක්කම. ඊට පස්සේ තානාන්තර දීලි වරලා 4-5ට බෙදුවා. එතකොට ඒ නිසා මේවට නැගී හිටපු උත්තම පහළ වුණා. දැන් හොඳම උදාහරණයක් තමයි 19 වෙනි සියවස අගභාගේ පහළ වුණා හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුව. බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හාමුදුරුව. මොහොට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව. පවර නේරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුව.
බත්තර මුල්ලේ සුභූති හාමුදුරුව, වැලිතල යූ ඥානතිලක හාමුදුරුව, රත්මලානේ ධම්මාලෝක හාමුදුරුව, රත්මලානේ ධම්මාරාම හාමුදුරුව, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා වගේ මහා ශ්‍රේෂ්ඨ උත්තම පහළ වුණා. පහළ වෙලා ඒ යුතුයකම කළා. ඒත් බලන්න අපේ මෙතකොට හාමුදුරුවෝ කිව්වේ අර ඇගීමක් නැහැ කියලා. කෝ ධර්මපාලතුමා ඉන්නකන් ඇගීමක් තිබ්බද? නැහැ. ඒත් එතුමගේ කාර්යය කළා. ධර්මපාලතුමාව ගණන් ගත්තේ නැහැ. එතුමා වැඩ කරා. මොකද්ද කිව්වේ? මේ සිංහල ජාතිය මහ පුදුම ජාතියක්. මුන්ට කලත් බනිනවා නැතත් බයිනවා. කලොත් වැඩිපුර බයිනවා නොකලොත් අඩුවෙන් බයිනවා. ලංකාවේ වැඩ කරනවා නම් දැනුම් අහන්න බලාගෙන වැඩ කරන්න ඕන. නැත්තම් නොකරින්න ඕන. එතකොට එතුමා කලකිරිලා ගියානේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිච්චන්ද්‍රතුමා අඳුරන්නේ නැති ජාතියන්නේ නේ ස්වාමීන් වහන්සේ. හරිච්චන්ද්‍ර පිටිමෝලේ අයිතිකාරය දහනවනේ. ඉතින් ඒ තරම් මට්ටමක් අපේ රටේ තියෙන්නේ. එතකොට එතුමා නැත්තම් අනුරාධපුරේ ඉවරයි. මිහින්තලයට 68 වතාවක් ගිහිල්ලා නඩු කියලා බේරගත්තා. එතකොට මේ වගේ රටක එතකොට අපි ඉන්නේ. නමුත් ඒ උත්තරමයන්ට පින් සිද්ධ වෙන්නේ අපි ඒක පරිභෝග කරනවා. දැන් පුරාණ රජවරුන්ට පින් සිද්ධ වෙන්නේ මේ අපි රට කන්නේ. එතකොට මේ සැරේ අපි හාමුදුරු බේරුණා මෙද සැරෙත් අපි. හරි ඒ නිසා මේ සැරේ අපට දැන් ඔය කට්ටිය කතා කර ඉන්නවා. තව ටිකක් අපට වැරදුනා නම් කොරෝනා වලින් නෙමෙයි මැරෙන්නේ අපට කන්න නැතුව. ඒ පින බුද්ධ බලෙන් අපට ලැබිලා තියෙන හඳුර. පතිත්තේසති දේවින්ද ලංකායම් මම ශාසන. මගේ ශාසනය රකින්නේ ලංකාවේ. ඒ නිසා හසන්ත මහත්මයා මොන ක්‍රමෙන් හරි මේක බේරෙනවා හැම වෙලේම. යුද්ධෙන් බේරුණා නේ. පහුගිය කාලේ හඳුර හැම වෙලේම බේරෙනවා. හේතුව බුද්ධ බලය. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕන. ආර්ය සංඝ රත්නයට ගරු කරන්න ඕන. වැඩියෙන් බුද්ධ පූජා තියන්න ඕන. දැන් වෙසක් පුර 15ක පොහොය දවස. තව දවස් කිහිපයකින් එළපෙන. ගෙදරට වෙලා ආමිෂ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න පුළුවන්. මහත්මයා බුද්ධ පූජාව තියන්න උගන්වන්න ඕන අපේ මිනිසුන්ට ගෙවල් වල. දැනුත් කරනවා. නමුත් වැඩියෙන් බුද්ධ පූජා තියන්න ඕන. ශ්‍රද්ධාව ඇති කරවන්න ඕන. ප්‍රඥාවට කලින් ශ්‍රද්ධාව ඇති කරවන්න එපා. ගේ හදන්න කලින් අත්විවරම ශක්තිමත් වෙන්න එපා. අපේ මිනිස්සු මොකද කළේ? ශ්‍රද්ධාවට පයින් ගහලි වරවල පටන් ගත්ත බීත්ති බඳින්නනේ. අන්තිමේදී දැන් මොකෝ වෙලා තියෙන්නේ? හෙල්ලිලා බිඳ වැටෙනවා. ශ්‍රද්ධාව බීජයක් කියලා කසිබාරද්දාජ සූත්‍රය වදාළානේ. ශ්‍රද්ධාවෙම නතර නොවි ප්‍රඥාවට යන්න ඕන. එතකොට ඒ ක්‍රමවේදයේ සංඝ රත්නය අපිට කියලා දෙයි. අනිත් එක අපිට ඉදිරියේදී ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා කරන ක්‍රමත් වෙනස් කරන්න වෙයි. මේ යන විදියට කතිකාවතක් ඇවිල්ලා නැත්තම් මේ ගිහියට ගිහි ප්‍රතිපදාවත් පැවිද්දන්ට ප්‍රතිපදාවත් හිටින විදිහට නැත්තම් දෙගොල්ලම අපි පිරිහිලා යනවා. අපේ මතකොඩ ස්වාමීන් වහන්සේ ගිය පොයට කදිම විවරණයක් කළා අර හෑන්ඩ් ෆෝන්, ස්මාර්ට් ෆෝන් ගැන, Facebook ගැන කතා කරලා. ඒක අතිශයින්ම සාර්ථකයි ඒ කතාව. ඒ නිසා මේ අපේ රට වාසනාවන්තයි. ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. දලදා වහන්සේලා 4 9 3 වැඩ ඉන්නේ ලංකාද්වීපේ. කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ලංකාද්වීපේ. බුදුරජාණන්සේගේ ඌණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාද්වීපේ. නිය ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාද්වීපේ. අසදෘශ්‍ය ස්වර්ණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේ තුල ද්‍රෝණයක් සර්වක්‍ය ධාතු වැඩ හිටිනවා. පාරිභෝගික ශාරීරික උද්දේශික කියන මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා අපට ලොකු ආශිර්වාදයක් මේ රට බුද්ධ බලය තියෙනවා නේද? අපේ ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා පහුගිය දවසේ අපේ අසදෘශ්‍ය ස්වර්ණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේ වැඳගෙන ආශිර්වාද ගත්තා. පුරාණ රජවරුන්ගේ සිරිත අනුගමනය කළා. ඒ නිසා අපට බයක් වෙන්න දෙයක් නැහැ. අපි ඒ ඇත්තන්ට පවරමු. ඒ ඇත්තෝ ඒක බලාගනි. ඔය ඇත්තෝ ගෙවල් වලට වෙලා කාටවත් කරදරයක් නොවෙන්න තමනුත් ආරක්ෂා වෙලා තමන්ගේ යුතුයකම කරන්න. ඒ ඇත්තෝ ඒක කරයි. අපි අපේ වැඩේ කරමු. එතකොට මේක ජය ගන්න පුළුවන්. නැතුව නපරේෂං විලෝමානී නපරේෂං කතාක තනුන්ගේ හොය ඉන්නේ නැතුව අපි අපේ වැඩේ කරමු. එතකොට ලෝකේ හදා ගන්න පුළුවන්. ලෝකේ කටු අපට අයින් කරන්න බෑ. අපි සරප්පු දෙකක් දාගත්තාම වැඩේ ඉවරයි. ඒක තමයි අවසානයේට කියන්නේ. මෙවර වෙසක් උත්සවය අපි සමරන්නේ වෙනස් විදිහකට. දැන් ගිය අවුරුද්දෙත් මේ ආකාරයේම සිදුවීමක් වුණා. මේ අවුරුද්දෙත් වෙසක් උත්සවය වෙනස් විදිහට gedara ඉඳන් තමයි අපි සමරන්නේ. ඒකත් හොඳ අතට යොදා ගන්න පුළුවන්. වෙනදා වගේ විසිතුරු සැරසිලි නොවෙන්න පුළුවන්. සමූහ වශයෙන් කරන මහ පිංකම් නොවෙන්න පුළුවන්. ඒවා කරන්න බෑනේ. සෞඛ්‍යමය ප්‍රතිපත්ති වලට අපි ගරු කරන්න ඕනේ. ඒවා අනුගමනය කරලා ගරු කරලා අපිට gedara ඉඳන් කරන්න පුළුවන් වැඩ ටික. අපිට අපි ගැන මෙනෙහි කරන්න. ආධ්‍යාත්මික ගමන් මාර්ගය ගැන හිතන්න හොඳ අවස්ථාවක්. අභියෝග හමුවේ
අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද? අපේ දරුවෝ ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන්න හොඳ අවස්ථාවක්. ආධ්‍යාත්මික කටයුතු කරන්න කිසි බාධාවක් නැහැ. ඒ වැඩ ගෙවල් වල ඉඳලා කරන්නට කියලා රජයක් දැනුම් දීලා තියෙනවා. අභියෝග හමුවේ බොදු පිළිවෙත කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙන මාතෘකාවක් වුණත් අපිට වැඩසටහන හමාර කරන්න සිද්ධ වෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැතියි. ඒ වගේම ශ්‍රී ජවත්පුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැතියි. කතිකාචාර්ය ලේඛක පරිශක ගායන්චානක විදානපති මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරන්නට කැමැතියි. නැවතත් දොරමඩලාවෙන් හම්තුරු සමුගන්න ඔබ හැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්. සිවිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි